සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ දුරුතු මස පුර දසවක නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2021ක් වූ ජනවාරි මාස 23 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදාවන මේ මොහොතේදී ලෝකේ පුරා විසිරී සිටින ඔබ අප සෑම සිළු දෙනාම Zoom යෙදවුම ඔස්සේ අන්තර්ජාලය හරහා සජීවීව මේ සම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 32 වැනි පාඩම සමගයි. පසුගිය පාඩම් 31ක් පුරාවට චිත්ත කාණ්ඩයට අයත් සියලුම සිත් කෙටි ක්‍රමයෙන්ුත් දීර්ඝ කර්මයෙන්ුත් සාකච්ඡා කර අවසන් කළා. අපි ඉන් අනතුරුව චෛතසික කාණ්ඩයට අයත් චෛතසික 52ම සම්පූර්ණයෙන්ම ඉගෙන කියා ගන්නට යෙදුණා. ඉන් අනතුරුව අපි ආරම්භ කරන්නට යෙදුණා මේ සිත් සමග චෛතසික සංප්‍රයෝග වන ආකාරය පිළිබඳව ඉගෙන කියා ගන්නට. ඒ යටතේදී පසුගිය සතිය තුළ අපි ඉගෙන කියා ගන්නට යෙදුණා මේ අකුසල් සිත් 12 සමග යෙදෙන චෛතසික මොනවාද කියලා. ඉන් අනතුරුව දැන් අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා අහේතුක සිත් සමග යෙදෙන චෛතසිකත් ඒ වගේම ඊටාම වැදගත් කාරණයක් වන කාමාවචර කුසල් සිත් 8 සමග යෙදෙන චෛතසිකත් මොනවාද කියලා ඉගෙන කියා ගන්නට. ඉතින් පින් දහම් කරන්නට කුසල් දහම් වඩන්නට නිරන්තරයෙන් යොමු වෙන අපේ සිත්වල ස්වභාවය ඒ කුසල් සිත්වලදී මොන විදිහේ චෛතසිකද මොන විදිහේ චෛතසික ධර්මයන්ද සංප්‍රයෝග වන්නේ කියලා දැන කියා ගන්න බොහෝම ඕනෑකමින් සිටි ඔබට ඊටාම වටිනා පාඩමක් තමයි මේ 32 වැනි අභිධර්ම පාඩම. අද දිනේදී මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වයේ සපයන අපේ ගෞරවනීය ආචාර්යයන් වහන්සේ නම කියනට අවසරයි පූජනීය විනය ආචාර්ය ගලේවෙල ඥානදර්ශන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේයි. අපගේ ගෞරවනීය ආරාධනය බොහෝමත්ම කාරුණිකව පිළිගෙන ගම්බීර වූ අභිධර්මාර්ථයෝ අපට වටහා ගත හැකි ආකාරයෙන් විස්තර කර දෙමින් ඒ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මය ජීවිතවල සැනසීම පිණිසම අපට අවබෝධ කරවීමේලා කැපවන්නා වූ අපගේ ගුරු දේවෝත්තම ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේව පාදාභිවන්දනීයව මේ උතුම් ධම් සභා මණ්ඩපයට පිළිගනු ලබනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ කමා කර ගනිමින් මේ උතුම් ධර්මය අපේට වටහා ගත හැකි ආකාරයෙන් කියා දෙන්නට කියලා ආරාධනා කරන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේ වන්දනා කරන්නට සියලු දෙනාම මාත් සමගම එක්ව ගාථා කියමින් ස්වාමීන් වහන්සේ වන්දනා කරන්නට සූදානම් වෙමු. අවසරයි ස්වාමීනි. හොඳයි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හෝතු. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බං සාදු ඕකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දවසේදී Zoom යොදවම ඔස්සේ ලෝකයේ පුරා විසිරී සිටින ලෝකේ පුරා රටවල් ගණනාවක සිට සහ සම්බන්ධ වුණු බොහෝම පිරිසක් 32 වැනි අභිධර්ම පාඩම ඉගෙන කියා ගන්නට මේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනට සම්බන්ධ වී සිටිනවා. අප වෙත අනුකම්පාවෙන් මේ 32 වැනි අභිධර්ම පාඩමත් පාලි භාෂා පුහුණු පාඩමත් ආරම්භ කරන මෙන්න ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා ස්වාමීනි. අවසරයි. හොඳයි එහෙනම් අපි කවුරුත් নমස්කාර පාඨය කියමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි තෙරුවන් සරණයි සෑම සියලු දෙනාටම. අදත් අපි අපේ අභිධර්ම පාළි වැඩසටහනේ තවත් එක් දවසක් සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි ගිය පාඩමට අදාළ ප්‍රශ්නෝත්තර සාකච්ඡාව කරමු. ඒ නිසා කවුරුත්
පිළිතුරු පත්‍ර තමන්ගේ ළඟට ගන්න අපි බලමු. පළවෙනි ප්‍රශ්නේ බලන්න. විරති චෛතසික සැමකල්හිම යෙදෙන්නේ කවර සිත්වලද? පිළිතුර විරති චෛතසික සැමකල්හිම යෙදෙන්නේ ලෝකෝත්තර සිත්වලය. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය මහග්ගත සිත්වල විරති නොයෙදෙන්නේ කුමක් නිසාද? පිළිතුර මහග්ගත සිත් දුෂ්චරිතයෙන් වැළකීම් වශයෙන් උපදනා සිත් නොවන බැවින් ඒවායේ විරති චෛතසික නොයෙදේ. මහග්ගත සිත් කියනකොට ඉතින් කවුරුත් දන්නවා දැන් ඒක මොකක්ද අර්ථය කියන එක. තුන්වෙනි එක කාමාවචර කුසලෙහි විරති අප්‍රමාණ්‍ය යෙදෙන්නේ කවර අවස්ථාවලද? පිළිතුර කාමාවචර කුසල චිත්තයෙන් දුෂ්චරිතයෙන් වැළකීම් වශයෙන් ශීලයේ සම්පූර්ණ කරන අවස්ථාවලදී විරති යෙදේ. ඊළඟට අප්‍රමාණ්‍ය යෙදෙන අවස්ථාවයි කියන්නේ කාමාවචර කුසල චිත්තයෙන් දුකටපත් වූ සත්වයන්ට අනුකම්පා කරන කල්හිද සුඛිතයන් ගැන සතුටු වන කල්හිද අප්‍රමාණ්‍ය යෙදේ. හොඳයි ඊළඟට හතරවෙනි ප්‍රශ්නය අනියත යෝගී චෛතසික කොතෙක්ද? පිළිතුර අනියත යෝගී චෛතසික 11කි 11යි. හොඳයි. එහෙමනම් අපි ඊළඟට බලමු 10 වෙනි පාඩම අද. එදා අකුසල් සිත් 12ම චෛතසික ලකුණු කිරීම ගැන ඉගෙන ගත්තා. දැනගත්තා. ඊට අදාළ පාඩම තමයි අද අපිට මේ තියෙන්නේ. අකුසල චිත්තයන්හි චෛතසික සංග්‍රහය කියන පාඩම. අපි මේ පාඩමත් කියවලා තව ටිකක් ඒ ගැන දැනුම ඇති කරගනිමු කියන්න. අවසරයි ස්වාමීනි. අකුසල චිත්තයන්හි චෛතසික සංග්‍රහය. එක් එක් චෛතසිකයන් කවර සිත්වල යෙදෙනවාද කියා දැන් ඔබ දන්නෙහිය. මින් ඉදිරියට කළ යුත්තේ සිතක් පාසාම ඒ සිතේ යෙදෙන චෛතසික ගණන සොයා ගැනීමය. මෙතෙන් පටන් චිත්ත පරිච්ඡේදයේදී සිත් දැක් වූ පිළිවෙලින් ඒ සිත්වල යෙදෙන චෛතසික සංඛ්‍යාව දක්වනු ලැබේ. අන්‍ය සමාන චෛතසික 13ය අකුශල චෛතසික 14ය කියා අකුසල් සිත්වල යෙදෙන චෛතසිකයන් ඇත්තේ 27කි. ඔබට චෛතසික සෙවීම පහසු වනු සඳහා ඒ චෛතසික 27න් අකුසල් සිත්වල යෙදෙන චෛතසික පළමුවෙන් සොයා ගන්න. සර්වචිත්ත සාධාරණ චෛතසික 7ය විතක්ක විචාර විරිය යන ප්‍රකීර්ණක චෛතසික 3ය මෝහ අහිරික අනොත්තප්ප උද්දච්ච යන අකුශල සාධාරණ චෛතසික 4ය යන මේ චෛතසික 14 සියලුම අකුසල් සිත්වල යෙදෙන බව මුලින්ම සිතේ තබා ගත්තහම ඒ සිතේ යෙදෙන අනිකුත් චෛතසික පහසුවෙන් සොයාගත හැකි වනු ඇත. ලෝභ මූලයේ පළමුවන සිත වූ සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිතෙහි ඉහතකී චෛතසික තුදුස හැර අමුතුවෙන් යෙදෙන්නේ අදිමොක්ඛ පීති ඡන්ද යන අන්‍ය සමාන තුන හා ලෝභ දිට්ඨි යන අකුශල චෛතසික දෙකය. ලෝභ මූලයේ පළමුවන චිත්තයෙහි අන්‍ය සමාන චෛතසික 13ය අකුශල සාධාරණ 4ය ලෝභයය දිට්ඨියය යන චෛතසික 19ය යෙදේ. ලෝභ මූලයේ දෙවන චිත්තයෙහි පළමුවන සිතේ යෙදෙන චෛතසික 19ය තීන මිද්ද 2ය යන චෛතසික 21 යෙදේ. තීන මිද්දය යෙදෙන්නේ සමහර විටකය.
ලෝභ මූලයේ තුන්වන සිතෙහි අන්‍ය සමාන 13ය අකුසල සාධාරණ 4ය ලෝභ මාන 2ය යන චෛතසික 19 යෙදේ. සතරවන සිතෙහි තුන්වන සිතේ යෙදෙන චෛතසික හා තීන මිද්ද 2ද යන චෛතසික 21 යෙදේ. පස්වන සිතෙහි පළමුවන සිතෙහි යෙදෙන චෛතසික 19න් ප්‍රීතිය හැර ඉතිරි 18 යෙදේ. සවන සිතෙහි දෙවන සිතේ යෙදෙන චෛතසික 21න් පීතිය හැර ඉතිරි 20 යෙදේ. සත්වන සිතෙහි තුන්වන සිතේ යෙදෙන චෛතසික 19න් පීතිය හැර ඉතිරි 18 යෙදේ. අටවන සිතෙහි සතරවන සිතේ යෙදෙන චෛතසික 21න් පීතිය හැර ඉතිරි 20 යෙදේ. ද්වේෂ මූල පළමුවන සිතෙහි පීතිය හැර අන්‍ය සමාන 12ය අකුශල සාධාරණ 4ය දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච 4ය යන චෛතසික 20 යෙදේ. ඉස්සා මච්චරිය කුක්කුච්චයන් යෙදෙන්නේ සමහර අවස්ථාවල පමණකි. යෙදෙන කල්හිද ඒවායින් එකක් පමණක් යෙදේ. ද්වේෂ මූල දෙවන සිතෙහි පළමු සිතෙහි යෙදෙන චෛතසික 20ය තීන මිද්දයෝය යන චෛතසික 22 යෙදේ. මෝහ මූල පළමුවන සිතෙහි අදිමොක්ක ඡන්ද පීති හැර අන්‍ය සමාන 10ය අකුශල සාධාරණ 4ය විචිකිච්ඡාවය යන චෛතසික 15 යෙදේ. මෝහ මූල දෙවන සිතෙහි ඡන්ද පීති හැර අන්‍ය සමාන 11ය අකුසල සාධාරණ 4ය යන චෛතසික 15 යෙදේ. හොඳයි. එතකොට අකුසල චිත්තයන්හි චෛතසික සංග්‍රහය. මේ වෙනකොටත් අපි චෛතසික ලකුණු කරලායි තියෙන්නේ. අකුසල සිත්වලේ දෙන බලන්න මෙතනදී පැහැදිලි කරන්නේ එක් එක් චෛතසිකයක් කවර සිත්වල යෙදෙනවද කියන එක දැනටමත් දන්නවා. ඉතින් මින් ඉදිරියට කළ යුත්තේ සිතක් පාසා ඒ සිතේ යෙදෙන චෛතසික ගණන් සොයා ගැනීමයි කියලා පැහැදිලි කරනවා. එතකොට සාමාන්‍යයෙන් අපි ඉගෙන ගත්ත අකුසල් සිත්වල යෙදෙන්නේ මේ අන්‍ය සමාන චෛතසික සහ අකුශල රාශියට අයිති චෛතසික පමණයි. එතකොට අපිට පුළුවන් දැන් සමහර එක සිතක් පාසා යෙදෙන චෛතසික කටපාඩම් කරගන්න ගියොත් ඒක ප්‍රායෝගික නැහැ. කියන්නේ ඊට වඩා පහසු ක්‍රම තියෙනවා. පහසුවෙන්ම මේ චෛතසික මතක තියාගන්න පුළුවන්. එතකොට මේ පොතේ මේ ස්වාමීන් වහන්සේ දක්වලා තියෙනවා ඉස්සල්ලාම සෑම අකුසල සිතකම යෙදෙන චෛතසික හොයාගන්න කියලා. සෑම අකුසල සිතකම යෙදෙන චෛතසික ඉස්සලා වෙන් කරගන්නවා. ඊට පස්සේ ඒ සිතට අදාළ චෛතසිකය හෝ මේ වැඩිපුර යෙදෙන චෛතසික ටික මතකේ තියාගන්න පුළුවන්. දැන් සෑම අකුසල සිතකම යෙදෙනවා සර්ව චිත්ත සාධාරණ චෛතසික 7. ඊට පස්සේ ප්‍රකීර්ණකවල ගත්තොත් විතක්ක විචාර ඊට පස්සේ විරිය. මේ චෛතසික 3 අනිවාර්යයෙන්ම යෙදෙනවා. ඊළඟට මෝහ චතුස්කය. මෝහය අහිරිකය අනුත්ථප්පය උද්ධච්චය. එතකොට බලන්න මෙතන චෛතසික 14ක් තියෙනවා. මේ 14 සෑම අකුසල සිතකම යෙදෙනවා. සෑම අකුසල සිතකම යෙදෙනවා. එතකොට මේ 14ට අමතරව යෙදෙන චෛතසික ගැන තමයි අපි මේ හොයාගන්න ඕනේ. එක සිතක් පාසා යෙදෙන මේ 14ට අමතර චෛතසික ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේ අකුසල සිත්වල යෙදෙන චෛතසික මේ මොනවද කියලා පහසුවෙන්ම මේ දැනගන්න. මතකේ තියාගන්න පහසුයි. ඉතින් දැන් අපි පළවෙනි සිත ගත්තොත් අර මුලින් කියපු චෛතසික 14ම යෙදෙනවා. ඊට අමතරව අදිමෝක්ෂය ඊට පස්සේ ඡන්දය ප්‍රීතිය සෝමනස් සහගත නිසා ප්‍රීතියත් යෙදෙනවා.
ඊට පස්සේ ලෝභ මූල සිතක් නිසා ලෝභය, ditthi සහගත නිසා ditthිය යෙදෙනවා. එතකොට චෛතසික 19ක් ඒ සිතේ පළවෙනි සිතේ යෙදෙනවා. ඒවා අනිවාර්යයෙන්ම යෙදෙන චෛතසික. ඊට පස්සේ දෙවෙනි හිත ගත්තහමත් සිතේ තියෙන වෙනස් තමයි සසංස්කාරිකයි. සෝමනස්ස සහගත ditthිගත සම්ප්‍රයුක්ත සසංස්කාරික. ඊන මිද්ද කියන දෙක යෙදෙන්නත් පුළුවන්, නොයෙදෙන්නත් පුළුවන්. ඒකට මුල් සිතේ වගේම චෛතසික 19යි. ඊට පස්සේ මේ දෙකත් එක්ක 21ක් වෙනවා. චෛතසික 19ක් එක්ක මේ සිත පහළ වෙන්නත් පුළුවන්. නැත්නම් 21ක් එක්ක පහළ වෙන්නත් පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි සිත. දැන් මෙතනදී මේ පාඩමේදී දක්වලා තියෙන්නේ චෛතසික මේ සිතේ මෙච්චර ප්‍රමාණයක් යෙදෙනවා කියලා මේ චෛතසික දක්වලා තියෙන්නේ අපි අර මේ මුළු චෛතසික ගණන කියලා කොටුවක සංඛ්‍යාවක් දැම්මේ. අන්න ඒක තමයි මෙතන මේ අදහස් කරලා තියෙන්නේ. කියන්නේ අපි හරි ලකුණු ටික එකතු කරලා ඒ ගණන දැම්මනි මුළු චෛතසික ගණන කියලා කොටුවක. ඒක තමයි මෙතනදී මේ පාඩමේදී මේ දාලා තියෙන්නේ. මේ චෛතසික ගාන කියන්නේ එක එක සිතක් පාසා අන්න ඒ චෛතසික. ඒකට සමහර වෙලාවට සමහර සිතක උපරිම චෛතසික ගණන කියන එකත් එක්ක මේ මුළු චෛතසික ගණන සම වෙනවා. හැබැයි සමහර සිතක එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මේ පාඩමේ කියන්නේ අපි අර වගුවේ ලකුණු කරපු මුළු චෛතසික ගණන කියන මේ ගාන අරමුණු කරගෙන. ඊට පස්සේ අපි තුන්වෙනි සිත ගත්තොත් සෝමනස්ස සහගතයි ditthිගත විප්‍රයුක්ත අසංස්කාරික සිත. එතකොට මේකේ ditthිගත විප්‍රයුක්ත නිසා ditthිය දෙන්නේ නැහැ. ditthිය දෙන්නේ නැහැ, ලෝභය යෙදෙනවා. එතකොට චෛතසික 18යි. ඊට පස්සේ මාන්නය දෙන්නත් පුළුවන්, නොයෙදෙන්නත් පුළුවන්. ඒ නිසා චෛතසික 18ක් එක්ක මේ සිත පහළ වෙන්නත් පුළුවන්, චෛතසික 19ක් එක්ක පහළ වෙන්නත් පුළුවන්. එතකොට මෙතනදී කියන්නේ මාන්නයත් එක්කම අරගෙන තමයි චෛතසික 19ක් නැත්නම් 19 මේ යෙදේ කියලා කියන්නේ එකයි. ඊළඟට හතරවෙනි සිත ගත්තහම සෝමනස් සහගත ditthිගත විප්‍රයුක්ත සසංස්කාරික සිත. මේ සිතේදී තීන මිද්ද යෙදෙන්නත් පුළුවන්, නොයෙදෙන්නත් පුළුවන්. ඒකට එහෙම වුණොත් චෛතසික ඔක්කොම 20යි. චෛතසික 20ක්. චෛතසික 20යි, චෛතසික 21යි. සමානයි චෛතසික 21ක් වෙනවා. එතකොට බලන්න 18ක් එනවා මේ ලෝභයත් එක්ක මුල් චෛතසිකයි. ඊට පස්සේ මාන්නයත් එක්ක 19යි. ඊට පස්සේ තීන මිද්ද ගත්තාම 20යි, 21යි. මෙතන දක්වලා තියෙන්නේ අර මුළු චෛතසික ගණන 21ක්. ඒකට උපරිම 21ක් පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 18ක් එක්ක මේ සිත පහළ වෙන්නත් පුළුවන් චෛතසික. චෛතසික 19ක් එක්ක පහළ වෙන්නත් පුළුවන්. 20ක් එක්ක පහළ වෙන්නත් පුළුවන්. 21ක් එක්ක පහළ වෙන්නත් පුළුවන්. ඊට පස්සේ පස්වෙනි සිත බලන්න උපේක්ෂා සහගත ditthිගත සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත. මේ සිතේදී උපේක්ෂා සහගත නිසා ප්‍රීතිය දෙන්නේ නැහැ. එතකොට අන්‍ය සමානවලදී චෛතසික 12යි. මෝහ චතුස්කයයි 16යි. ඊට පස්සේ ලෝභයයි 17යි. එතකොට ditthිය යෙදෙනවා 18යි. ditthිගත සම්ප්‍රයුක්ත නිසා මේ සිතේ තොර චෛතසික 18යි යෙදෙන්නේ. ඊට පස්සේ 6 වෙනි සිත බලන්න උපේක්ෂා සහගත ditthිගත සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත. ඒකෙදි තියෙන වෙනස මේ තීන මිද්ද යෙදෙන්නත් පුළුවන්, නොයෙදෙන්නත් පුළුවන්. තීන මිද්ද යෙදුනොත් සම්පූර්ණ චෛතසික 20ක් වෙනවා, නැත්නම් 18යි. ඊට පස්සේ 7 වෙනි සිත ගත්තොත් උපේක්ෂා සහගත ditthිගත විප්‍රයුක්ත අසංස්කාරික සිත. ditthිගත විප්‍රයුක්ත අසංස්කාරික සිත. එතකොට මේකෙදී ප්‍රීතිය දෙන්නෙත් නැහැ. ඊට පස්සේ ditthිය දෙන්නෙත් නැහැ. ඒ වෙනුවට මාන්නය දෙන්න පුළුවන්. එතකොට චෛතසික 17ක් එක පහළ වෙන්නත් පුළුවන්, 18ක් එක පහළ වෙන්නත් පුළුවන්.
මාන්නේ යෙදුනොත් 18යි නැති වුණොත් 17යි. ලෝභය පමණයි එතකොට. ඊට පස්සේ 8 වෙනි සිත උපේක්ෂා සහගත ditthිගත විප්‍රයුක්ත සසංස්කාරික සිත. මේ සිතේදී තීන මිද්ද දෙක යෙදෙන්නත් පුළුවන් නොයෙදෙන්නත් පුළුවන්. එහෙම යෙදුනොත් චෛතසික 20ක් වෙනවා. චෛතසික 20ක් වෙනවා. ඒකට චෛතසික 17ක් එක පහළ වෙන්නත් පුළුවන්, 18ක් එක පහළ වෙන්නත් පුළුවන්, 19ක් එක පහළ වෙන්නත් පුළුවන්, 20ක් එක පහළ වෙන්නත් පුළුවන්. ඊට පස්සේ බලන්න ද්වේෂ මූල පළවෙනි සිත. දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංස්කාරික සිත. දෝමනස්ස නිසා ප්‍රීතිය දෙන්නේ නැහැ. ඊට පස්සේ ද්වේෂය යෙදෙනවා අනිවාර්යයෙන්ම මොහ චතුස්කේ ද්වේෂය. ඊට පස්සේ ඉස්සාමච්චරී කුක්කුච්ච කියන තුنين එකක් යෙදෙන්නත් පුළුවන් නොයෙදෙන්නත් පුළුවන්. එතකොට චෛතසික 17ක් යෙදෙන්නත් පුළුවන්. ඉස්සාමච්චරී කුක්කුච්ච කියන තුنين එකක් යෙදුනොත් 18ක් යෙදෙන්නත් පුළුවන්. ඊළඟට දෝමනස් සහගත පටිඝ සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත. මේකෙදී තීන මිද්ද යෙදෙන්නත් පුළුවන් නොයෙදෙන්නත් පුළුවන්. එතකොට චෛතසික මෙතන දක්වලා තියෙනවා තීන මිද්ද යන චෛතසිකයි දෙවිස්ස යෙදේ කියලා. චෛතසික 22ක් යෙදේ කියලා කියනවා. ඒ කියන්නේ අර අපි මුළු චෛතසික ගන්න කියන මේ ගණන අරමුණු කරගෙන. නමුත් එක සිතක එකවරකට 22ක් යෙදෙන්නේ නැහැ. මේ දෝමනස් සහගත දෙවෙනි සිතේ 22ක් යෙදෙන්නේ නැහැ. දැන් අර දෝමනස් සහගත පළවෙනි සිතෙත් කියන්නේ කීයක්ද? මේ චෛතසික 20ක් යෙදේ කියලානේ නේද? චෛතසික 20ක් යෙදේ කියලා කියන්නේ මුළු චෛතසික ගණන. ඒ කියන්නේ ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන තුනම එකට අරගෙන. නමුත් චෛතසික 17ක් හෝ 18ක් තමයි උපරිම යෙදෙන්නේ එකවරකට. එතකොට මේ ද්වේෂ මූල දෙවෙනි සිතේදී චෛතසික 17ක් යෙදෙන්නත් පුළුවන් එකවරකදී, 18ක් යෙදෙන්නත් පුළුවන්, 19ක් යෙදෙන්නත් පුළුවන්, 20ක් යෙදෙන්නත් පුළුවන්. ඊට පස්සේ මෝහ මූල සිත්වලදී මේ විචිකිච්ඡා සහගත සිතේ, උපේක්ෂා සහගත විචිකිච්ඡා සහගත සම්ප්‍රයුක්ත සිතේදී මේ බලන්න චෛතසික 15යි යෙදෙන්නේ. චෛතසික 15යි යෙදෙන්නේ. අදිමෝක්ෂය දෙන්නේ නැහැ. ඡන්දේ දෙන්නෙත් නැහැ. ඊට පස්සේ ප්‍රීතිය දෙන්නෙත් නැහැ. ඊට පස්සේ මෝහ මූල දෙවෙනි සිත උපේක්ෂා සහගත උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත. එතකොට ඒකේ චෛතසික 15යි යෙදෙන්නේ. මුල් සිතේ අදිමෝක්ෂය යෙදුන්නේ නැහැ. මේකේ නමුත් අදිමෝක්ෂය යෙදෙනවා. ඒතර ප්‍රීතිය දෙන්නේ නැහැ. ඡන්දය දෙන්නෙත් නැහැ. ඊට පස්සේ මෝහ චතුස්කේ යෙදෙනවා. මෝහ චතුස්කේ යෙදෙනවා. හොඳයි. එතකොට සම්පූර්ණ චෛතසික 15යි. ඒතර මෙන්න මේ විදිහට අර මුලින් කියපු අර සියලුම අකුසල් සිත් වලට සාධාරණ චෛතසික 14යි. ඊට පස්සේ මේ ඊට අමතරව යෙදෙන චෛතසික මොනවද කියලා ඒ සිතේ ස්වરૂපය අනුව අපි තේරුම් ගත්තොත් අපිට එක එක සිතක් පාසා පහළ වෙන චෛතසික මේ ඉක්මනින් කියන්න පුළුවන් වෙනවා. අපිට ඉදිරියේදී ඔය මේ අභිධර්ම මාර්ගයේ පොතේ අවසානයේට වගේ යනකොට ඒ සිතක පහළ වෙන චෛතසික මොනවද කියලා දැනගෙන තියෙන්න ඕනි. ඒ පාඩම් හදාරන්න. විශේෂයෙන්ම ඔය ප ဋ ාණ කියන කොටසට යනකොට ඒ සිත එක එක සිතක් පාසා පහළ වෙන චෛතසික දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා Tamanට පුළුවන් මේ සාමාන්‍ය නිකන් ඉන්න අවස්ථාවලදී උනත් එක එක සිතක් අරගෙන බලන්න මේ සිතේ මොනවද දෙදෙන චෛතසික මොනවද දෙන්න පුළුවන්. චෛතසික කීයක් එක්ක එක මොහොතකදී පහළ වෙන්න පුළුවන්ද? අන්න ඒ විදිහට Tamanට පුළුවන් හිතන්න මානසිකාරය පවත්වන්න. ඒකට ඒ වෙලාවෙත් Tamanට කුසල් සිත් පහළ වෙනවා. හොඳයි. ඊට පස්සේ අපි බලමු අද අපිට
අහේතුක සිත්වල සහ මේ කාමාවචර කුසල් සිත්වල යෙදෙන චෛසික ලකුණු කරන්න තියෙනවා. අපි බලමු මේ වගු ටික. හොඳයි, මුලින්ම තියෙනවා බලන්න උපේක්ඛා සහගත චක්කු විඥානය. ඒතර මේ උපේක්ඛා සහගත චක්කු විඥානය කියලා කියන්නේ කාමාවචර සිතක්, ඒ වගේම අශෝභන සිතක්, ඒ වගේම අහේතුක සිතක්, ඒ වගේම අකුසල විපාක සිතක්. අහේතුක අකුසල විපාක සිතක්. මේක සාමාන්‍යයෙන් අපි කාමාවචර සිත් පිළිවෙලින් ගත්තොත් 13 වෙනි සිත. නැත්නම් අහේතුක සිත් වල ගත්තොත් පළවෙනි සිත. එතකොට අහේතුක අකුසල විපාක පළවෙනි සිත තමයි උපේක්ඛා සහගත චක්කු විඥානය. ඒත් සමහරලාට Tamanට දීලා තියෙන වගුවේදී උපේක්ඛා සහගත චක්කු විඥාන අකුසල විපාක සිත කියලා තියෙන්නත් පුළුවන්. නමුත් එහෙම තිබුණට ගැටලුවක් නැහැ. එතන අදහස් කරන්නේ උපේක්ඛා සහගත චක්කු විඥාන සිත. හොඳයි, එතකොට මෙන්න මේ අහේතුක වල පළවෙනි සිතේ යෙදෙන චෛතසික අපිට බලන්න පුළුවන්. එතකොට බලන්න මේ නිල් පාටෙන් හරි ලකුණු දාලා තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර. සර්වචිත්ත සාධාරණ 7 පමණයි යෙදෙන්නේ. එතකොට බලන්න මුළු චෛතසික ගණනත් 7යි. ඊට හේතු ගණන කියන තැනදී දක්වලා තියෙන්නේ බිඳුව. කියන්නේ එකම හේතුවක්වත් යෙදෙන්නේ නැහැ. දැන් Tamanට පැහැදිලි වෙනවා ඇති ඇයි මේ සිත් වලට අහේතුක සිත් කියන්නේ කියලා. හේතු නාමයෙන් කියවෙන එකදු චෛතසිකයක්වත් මේ සිතේ යෙදෙන්නේ නැහැ. ඒ නිසා අහේතුක සිතක් කියලා කියනවා. ඊට පස්සේ වරකට යෙදිය හැකි චෛතසික ගණන බලන්න උපරිම චෛතසික ගණනත් 7යි. ඒ වගේම අවම චෛතසික ගණනත් 7යි. ඊපස්සේ වෙනත් කියන එකට කිසිවක් එන්නේ නැහැ. යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ අපි බලමු ඊළඟ සිත. ඊළඟ සිත උපේක්ඛා සහගත සෝත විඥානය. එතකොට මේක කාමාවචර සිතක්, අශෝභන සිතක්, ඒ වගේම අහේතුක සිතක්, ඒ වගේම අහේතුක අකුසල විපාක සිතක්. එතකොට කාමාවචර සිත් පිළිවෙලින් ගන්නවා නම් 14 වෙනි සිත. උපේක්ඛා සහගත සෝත විඥානය. එහි යෙදෙන චෛතසික බලන්න. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර. මේ සර්වචිත්ත සාධාරණ චෛතසික 7 පමණයි යෙදෙන්නේ. ඒතර මුළු චෛතසික ගණන 7යි. හේතු එකක්වත් නැහැ. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගණන 7යි. අවම ගණනත් 7යි. ඒකට වෙනත් කියන කොටුවට කිසිවක් එන්නේ නැහැ. සංඛ්‍යාවක් යෙදෙන්නේ නැහැ. මේ චෛතසික 7 අනිවාර්යයෙන්ම පහළ වෙනවා. ඒ නිසා තමයි නිල් පාටින් හරි දාලා තියෙන්නේ. හොඳයි. ඊට පස්සේ බලමු අපි ඊළඟ සිත. උපේක්ඛා සහගත ගහන විඥානය. කාමාවචර සිතක්, අශෝභන සිතක්, අහේතුක සිතක්, අකුසල විපාක සිතක්. කාමාවචර සිත් පිළිවෙලින් 15 වෙනි සිත. එහි යෙදෙන චෛතසික පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන චෛතසික 7. සර්වචිත්ත සාධාරණ චෛතසික 7. එතකොට මුළු චෛතසික ගණන 7යි. හේතු එකක්වත් යෙදෙන්නේ නැහැ. උපරිම චෛතසික ගණන වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගණන 7යි, අවම ගණනත් 7යි. වෙනත් කොටුවට කිසිවක් සංඛ්‍යාවක් යෙදෙන්නේ නැහැ. ඊළඟට බලමු ඊළඟ අහේතුක සිත. උපේක්ඛා සහගත ජීවහා විඥානය. මේකත් කාමාවචර සිතක්, අශෝභන සිතක්, අහේතුක සිතක්, අකුසල විපාක සිතක්. එතකොට කාමාවචර 16 වෙනි සිත. එහි යෙදෙන චෛතසිකත් පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන 7 පමණයි. එතකොට මුළු චෛතසික ගණන 7යි. හේතු එකක්වත් නැහැ.
වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 7යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගන්නත් 7යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ අහේතුක සිත දුක්ඛ සහගත කාය විඥානයි. කාමාවචර සිතක්, අශෝභන සිතක්, අහේතුක සිතක්, අකුසල විපාක සිතක්. එතකොට කාමාවචර 17 වෙනි සිත. මේ සිතේ යෙදෙන චෛතසිකත් පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන 7යි. එතකොට මුළු චෛතසික ගන්න 7යි. හේතු එකක්වත් නැහැ. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 7යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගන්න 7යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. ඊළඟ හේතුක සිත උපේක්ඛා සහගත සම්පටිච්ඡනේ. උපේක්ඛා සහගත සම්පටිච්ඡනේ. කාමාවචර සිතක්, අශෝභන සිතක්, අහේතුක සිතක්, ඒ වගේම අකුසල විපාක සිතක්. කාමාවචර සිත අතර 18 වෙනි සිත. මෙහි යෙදෙන චෛතසික බලමු අපි. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර විතක්ක විචාර අදිමොක්ඛ. විතක්ක විචාර අදිමොක්ඛ. ඒතකොට චෛතසික 10ක් යෙදෙනවා. එතකොට මේ සිතේ විරිය යෙදෙන්නෙත් නැහැ. ඒ වගේම උපේක්ෂා සහගත නිසා ප්‍රීතිය යෙදෙන්නෙත් නැහැ. ඒ වගේම අහේතුක එකම සිතකවත් ඡන්දේ යෙදෙන්නේ නැහැ කිව්වා. අහේතුක එකම සිතකවත් යෙදෙන්නෙත් නැහැ. මෝහ මූල සිත් දෙකේ යෙදෙන්නෙත් නැහැ කිව්වා. ඒ නිසා ඡන්දේ යෙදෙන්නෙත් නැහැ. එතකොට බලන්න මුළු චෛතසික ගන්න 10යි. හේතු එකක්වත් යෙදෙන්නේ නැහැ. අහේතුක සිතක්. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 10යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගන්නත් 10යි. වෙනත් කියන කොටුවට කිසිවක් එන්නේ නැහැ. ඊට පස්සේ අපි බලමු උපේක්ඛා සහගත සම්තීරණී. කොට මේ සිත අහේතුක අකුසල විපාකවල අවසාන සිත. බලන්න මේක කාමාවචර සිතක්, අශෝභන සිතක්, අහේතුක සිතක්, අකුසල විපාක සිතක්. කාමාවචර සිත අතර 19 වෙනි සිත. එහි යෙදෙන චෛතසික බලන්න පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර විතක්ක විචාර අදිමොක්ඛ. එතකොට මේ චෛතසික 10 අනිවාර්යයෙන්ම යෙදෙනවා. ඒ නිසා තමයි මේ නිල් පාටින්ම අපි හරි ලකුණු දාලා තියෙන්නේ. තමනුත් ඒ විදිහටම දාගන්න ඕනි. එතකොට බලන්න මුළු චෛතසික ගණන 10යි. හේතු ගණන එකක්වත් නැහැ. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 10යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගන්නත් 10යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. හොඳයි. එතකොට අපි අහේතුක සිත් අතර අකුසල විපාක, අහේතුක අකුසල විපාක සිත් 7ම අපි කතා කරා. එහි යෙදෙන චෛතසික අපි සටහන් කරා. ඊළඟට තියෙන්නේ අපිට අහේතුක කුසල විපාක සිත්වල යෙදෙන චෛතසික මොනවද කියලා බලන්න. අන්න උපේක්ඛා සහගත චක්ඛු විඥානේ. එතකොට මේක කාමාවචර සිතක්, අශෝභන සිතක්, අහේතුක සිතක්, ඒ වගේම කුසල විපාක සිතක්. මේක කාමාවචර සිත් අතර 20 වෙනි සිත. හොඳයි. මේ සිතේ යෙදෙන චෛතසික පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන මේ 7 අනිවාර්යයෙන්ම යෙදෙනවා. මුළු චෛතසික ගන්න 7යි. හේතු එකක්වත් නැහැ. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 7යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගන්නත් 7යි. වෙනත් කියන කොටුවට කිසිවක් එන්නේ නැහැ. ඊළඟට අපි බලමු උපේක්ඛා සහගත සෝත විඥානේ. කාමාවචර සිතක්, අශෝභන සිතක්, අහේතුක සිතක්, කුසල විපාක සිතක්. මේක 21 වෙනි කාමාවචර සිත. බලන්න යෙදෙන චෛතසික පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන 7 පමණයි. මුළු චෛතසික ගන්නත් 7යි. හේතු එකක්වත් නැහැ. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 7යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගන්නත් 7යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ.
ඊළඟ සිත බලමු අපි. උපේක්ඛා සහගත ගහන විඥානය. කාමාවචර සිතක්, අශෝභන සිතක්, අහේතුක සිතක්, කුසල විපාක සිතක්. කාමාවචර සිත් අතර 22 වෙනි සිත. මේ සිතේ යෙදෙන චෛතසිකත් පස්ස වේදනා සංඥා චේතනා එකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාර කියන සර්වචිත්ත සාධාරණ 7 පමණයි. ඒ සිතේ යෙදෙන මුළු චෛතසික තමෙහි හරි ලකුණු එකතු කරොත් මුළු චෛතසික ගන්න 7යි. හේතු එකක්වත් නැහැ. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 7යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගන්නත් 7යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ උපේක්ඛා සහගත ජීවහා විඥානය. කාමාවචර සිතක්, මේක අශෝභන සිතක්, අහේතුක සිතක්, කුසල විපාක සිතක්. කාමාවචර සිත් අතර 23 වෙනි සිත. මෙහි යෙදෙන චෛතසික පස්ස වේදනා සංඥා චේතනා එකග්ගතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන 7 පමණයි. මුළු චෛතසික ගන්න එතකොට 7යි. හේතු ගණන එකක්වත් නැහැ. ඊට පස්සේ වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 7යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගන්නත් 7යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. බලමු අපි ඊළඟට සුඛ සහගත කාය විඥානය. මේ සිතක් කාමාවචර සිතක්, අශෝභන සිතක්, අහේතුක සිතක්, කුසල විපාක සිතක්. 24 වෙනි කාමාවචර සිත. මෙහි යෙදෙන චෛතසික පස්ස වේදනා සංඥා චේතනා එකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන 7 පමණයි. එක සුඛ සහගත සිතක් වුණාට ප්‍රීතිය දෙන්නේ නැහැ. ඒකට හේතුව දැක්වුවා මේක මේ සිත් දුර්වල සිත් කියලා. ඒ නිසා ප්‍රීතිය දෙන්නේ නැහැ. මුළු චෛතසික ගන්න 7යි. හේතු එකක්වත් නැහැ. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 7යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගන්න 7යි. වෙනත් කියන කොටුවට කිසිවක් දෙන්නේ නැහැ. බලමු ඊළඟට උපේක්ඛා සහගත සම්පටිච්ඡේනී. ඒක කාමාවචර සිතක්, අශෝභන සිතක්, අහේතුක සිතක්, කුසල විපාක සිතක්. කාමාවචර 25 වෙනි සිත. මේ සිතේ දෙන චෛතසික පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර විතක්ක ਵਿਚාර අධිමොක්ඛ. ඒ චෛතසික 10යි. මේ සිතේ විරිය දෙන්නෙත් නැහැ, ප්‍රීතිය දෙන්නෙත් නැහැ, ඡන්දය දෙන්නෙත් නැහැ. බාන චෛතසික 10යි. මේ 10 අනිවාර්යයෙන්ම යෙදෙනවා. මුළු චෛතසික ගන්න 10යි. හේතු එකක්වත් නැහැ. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්නත් 10යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගන්නත් 10යි. හොඳයි. ඊළඟ සිත අපි බලමු. සෝමනස්ස සහගත සම්තීරණේ. කත් කාමාවචර සිතක්, අශෝභන සිතක්, අහේතුක සිතක්, කුසල විපාක සිතක්. අහේතුක කුසල විපාක සිතක්. මේක කාමාවචර සිත් අතර 26 වෙනි සිත. මේ සිතේ දෙන චෛතසික බලන්න පස්ස වේදනා සංඥා චේතනා එකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර විතක්ක ਵਿਚාර අධිමොක්ඛ ඊළඟට පීති. එතන මේක සෝමනස්ස සහගත සිතක් නිසා ප්‍රීතිය දෙනවා. ඊට පස්සේ විරිය ඡන්ද කියන චෛතසික දෙක පමණයි නොයෙදෙන්නේ. එතකොට මුළු චෛතසික ගන්න 11යි. හේතු එකක්වත් දෙන්නේ නැහැ. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 11යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගන්නත් 11යි. වෙනත් කියන කොටුවට කිසිවක් දෙන්නේ නැහැ. ඊට පස්සේ උපේක්ඛා සහගත සම්තීරණී. මේ අහේතුක කුසල විපාක සිත් අතර අවසාන සිත. කාමාවචර සිතක්, අශෝභන සිතක්, අහේතුක සිතක්, කුසල විපාක සිතක්. කාමාවචර සිත් අතර 27 වෙනි සිත. මෙහි යෙදෙන චෛතසික බලන්න පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර විතක්ක ਵਿਚාර අධිමොක්ඛ. විරිය දෙන්නේ නැහැ, ප්‍රීතිය දෙන්නේ නැහැ, ඡන්දය දෙන්නෙත් නැහැ. මුළු චෛතසික ගන්න 10යි. හේතු ගණන එකක්වත් නැහැ. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 10යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගන්නත් 10යි. වෙනත් කියන එකට කිසිවක් දෙන්නේ නැහැ.
ඊට පස්සේ අපිට තියෙන්නේ අහේතුක සිත්වල ක්‍රියාසිත 3 සම්බන්ධයෙන් පැහැදිලි කරගන්න. ඒකට උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජනී පළවෙනි ක්‍රියාසිත. මේක කාමාවචර සිතක්, අශෝභන සිතක්, අහේතුක සිතක්, ක්‍රියාසිතක්. මේක කාමාවචර සිත් අතර 28 වෙනි සිත. අන්දෙහි යෙදෙන චෛසික පස්ස වේදනා සංඥා චේතනා එකග්ගතා ජීවිතේන්ද්‍රිය මානසිකාර විතක්ක විචාර අධිමුක්ඛ. විතක්ක විචාර අධිමුක්ඛ මේ සිතේ විරිය දෙන්නේ නැහැ කිව්වා. උපේක්ඛා සහගත නිසා ප්‍රීතිය දෙන්නේ නැහැ. අහේතුක සිතක් නිසා ඡන්දය දෙන්නේ නැහැ. මුළු චෛසික ගන්න 10යි හේතු එකක්වත් නැහැ. වරකට යෙදිය හැකි උපරිම චෛසික ගන්න 10යි. වරකට යෙදිය හැකි අවම චෛසික ගන්න 10යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. ඊළඟට අහේතුක සිත් වල දෙවෙනි එක උපේක්ඛා සහගත මනෝද්වාරා වජ්ජනී. උපේක්ඛා සහගත මනෝද්වාරා වජ්ජනී. මේක කාමාවචර සිතක්, අශෝභන සිතක්, අහේතුක සිතක්, ක්‍රියාසිතක්. එතකොට කාමාවචර සිත් අතර 29 වෙනි සිත. මේ යෙදෙන චෛසික බලන්න පස්ස වේදනා සංඥා චේතනා එකග්ගතා ජීවිතේන්ද්‍රිය මානසිකාර විතක්ක විචාර අධිමොක්ඛ විරිය. එතකොට විරිය කියන චෛසිකේ මේ සිතේ යෙදෙනවා. විරිය චෛසිකේ යෙදෙනවා. උපේක්ෂා සහගත නිසා ප්‍රීතිය දෙන්නේ නැහැ. අහේතුක සිතක් නිසා ඡන්දය දෙන්නේ නැහැ. බලන්න මේකෙදි මුළු චෛසික ගන්න 11යි. හේතු එකක්වත් දෙන්නේ නැහැ. වරකට යෙදිය හැකි උපරිම චෛසික ගන්න 11යි. වරකට යෙදිය හැකි අවම චෛසික ගන්නත් 11යි. වෙනත් කියන කොටුවට කිසිවක් ඉන්නේ නැහැ. ඊට පස්සේ ක්‍රියාසිත වල අවසාන සිත අද සෝමනස්ස සහගත හසිතුප්පාදී. මේක කාමාවචර සිතක්, අශෝභන සිතක්, අහේතුක සිතක්, ක්‍රියාසිතක්. එතකොට කාමාවචර සිත් අතර 30 වෙනි සිත. නැත්නම් අශෝභන සිත් අතර මේක අවසාන සිත. එහි යෙදෙන චෛතසික බලන්න පස්ස වේදනා සංඥා චේතනා එකග්ගතා ජීවිතේන්ද්‍රිය මානසිකාර විතක්ක විචාර අධිමොක්ඛ විරිය පීති. ඡන්දේ පමණයි නොයෙදෙන්නේ මොකද අහේතුක සිතක් නිසා. සෝමනස් සහගත නිසා ප්‍රීතියක් යෙදෙනවා. එතකොට බලන්න මුළු චෛතසික ගන්න 12යි හේතු එකක්වත් යෙදෙන්නේ නැහැ. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්නත් 12යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගන්නත් 12යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. හොඳයි. එතකොට අපි දැන් සාකච්ඡා කරා මේ අහේතුක සිත් සියල්ලම. අහේතුක සිත් සියල්ලම සාකච්ඡා කරා. එතකොට අහේතුක සිත් වලින් සම්පූර්ණම මේ අශෝභන සිත් අවසන් වෙනවා. අශෝභන සිත් අපි ඉගෙන ගත්තනේ 30යි කියලා. ඒ 30 අවසන්. දැන් මෙතන ඉඳලා තියෙන්නේ ශෝභන සිත්. එතකොට බලන්න ශෝභන සිත් වල පළවෙනි සිත. පළවෙනි සිත තමයි සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික සිත. මේ සිත ශෝභන සිතක්, කාමාවචර සිතක්, කුසල් සිතක්. ඒක 31 වෙනි කාමාවචර සිත. දැන් එතකොට මේ සිතේ දෙන චෛතසික බලන්න සර්වචිත්ත සාධාරණ චෛතසික 7ම යෙදෙනවා. ඊළඟට ප්‍රකීර්ණක චෛතසික 6ම අනිවාර්යයෙන්ම යෙදෙනවා. ඊට පස්සේ අකුසල චෛතසික වල එකක්වත් යෙදෙන්නේ නැහැ. මොකද මේක කුසල් සිතක් නිසා. අකුසල රාශිය එකම චෛතසිකයක්වත් යෙදෙන්නේ නැහැ. ඊළඟට තියෙන්නේ ශෝභන චෛතසික. බලන්න ශෝභන සාධාරණ චෛතසික සියල්ලම යෙදෙනවා. ඒ කියන්නේ සද්ධාවේ ඉඳලා චිත්තොජ්ජ කතා දක්වා තියෙන චෛතසික 19ම යෙදෙනවා. ඒකට අපි මුලින් පැහැදිලි කරා මේ ශෝභන සිත්වල අනිවාර්යයෙන්ම ශෝභන සාධාරණ චෛතසික 19ම යෙදෙනවා. වෙනසක් නැතුව යෙදෙනවා හැම සිතකම. එහෙමනම් මේ චෛතසික 19ම අපි ලකුණු කරන්න ඕනේ නිල් පාට පෑණින්.
නිල් පාටින් තමයි ලකුණු කරන්න ඕනේ. නැත්නම් හරි දාන්න ඕනේ නිල් පාටින්. 19 අනිවාර්යයෙන්ම යෙදෙනවා. සර්වජිත සාධාරණ 7ම අනිවාර්යෙන් යෙදෙනවා. ප්‍රකීර්ණක 6ම අනිවාර්යෙන් යෙදෙනවා. ශෝභන සාධාරණ චෛසික 19ම අනිවාර්යෙන්ම යෙදෙනවා. ඊට පස්සේ මේ අසාධාරණ ශෝභන චෛසික ගැන තමයි අපිට බලන්න තියෙන්නේ. ඒකට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, කරුණා, මුදිතා කියන මේ විරති සහ අප්‍රමාණ්‍ය චෛතසික වලට ඉදිරියෙන් කොළ පාටින් තමයි හරි ලකුණ දාන්න ඕනේ. ඒ කොළ පාටින් හරි ලකුණ දාන්න හේතුව තමයි යෙදෙන්න පුළුවන් මේ සිතේ මේ චෛතසික. හැබැයි යෙදුනොත් වරකට එකයි යෙදෙන්නේ. වරකට එකක් පමණයි යෙදෙන්නේ. එහෙමනම් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, කරුණා, මුදිතා කියන මේ පහ යෙදෙන්න පුළුවන් මේ සිතේ. නමුත් යෙදෙනකොට වරකට එක චෛතසිකයක් පමණයි යෙදෙන්නේ. ඒ නිසා කොළ පාට පෑනින් මේ පහ ඉදිරියේ හරි ලකුණු දාගන්න ඕනේ. ඊට පස්සේ මේ අවසානයේ 52 වෙනි චෛතසිකයේ හැටියට තියෙන පඤ්ඤා. ඒකට මේ සිත බලන්න ඥාන සංපයුක්ත සිතක්. ඥානෙ යෙදෙනවා. එහෙමනම් මේ සිතේ පඤ්ඤා කියන චෛතසිකය අනිවාර්යයෙන්ම යෙදෙනවා. ඒ නිසා පඤ්ඤා කියන චෛතසිකය ඉදිරියෙන් හරි ලකුණක් දාගන්න ඕනේ. ඒකට අසාධාරණ චෝබන චෛතසික 6න් පඤ්ඤා කියන චෛතසිකය අනිවාර්යයෙන්ම මේ සිතේ යෙදෙනවා. ඊතුරු චෛතසික 5 යෙදෙන්නත් පුළුවන්, නොයෙදෙන්නත් පුළුවන්. යෙදුනොත් හැබැයි වරකට ඒ පහෙන් එකයි යෙදෙන්නේ. එතකොට බලන්න දැන් මේ සිතේ මේ හේතු කීයක් යෙදෙනවද කියලා. අපි අර පසුබිම කහ පාටින් දක්වලා තියෙන ඒ චෛතසික තමයි හේතු. ඒතර බලන්න අලෝභය තියෙනවා, අදෝසය තියෙනවා. ඊට පස්සේ 52 වෙනි අංකේ තියෙන මේ පඤ්ඤා තියෙනවා. හොඳයි. එතකොට අපි බලමු මුළු චෛතසික ගණන. හරි ලකුණු ගාන එකතු කරොත් ඔක්කොම එනවා 38ක්. මුළු චෛතසික ගණන 38යි. හේතු ගණන 3යි. අලෝභ, අදෝස, පඤ්ඤා. ඊට පස්සේ වරකට යෙදිය හැකි චෛතසික ගණන උපරිම 34යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගණන 33යි. දැන් බලන්න 33ක් එන්නේ කොහොමද කියලා. නේද? අතන අනිසමාන රාශිය සියලුම චෛතසික එනවා. ඊට පස්සේ ශෝභන සාධාරණ චෛතසික 19 එනවා. ඊට පස්සේ පඤ්ඤා එනවා. එතකොට බලන්න 33යි. මෙතනදී ශෝභන චෛතසික වලදී ඔක්කොම 20යි. අනිසමාන වලදී තියෙනවා 13ක්. එතකොට 33යි. අවම වශයෙන් මේ සිතේ චෛතසික 33ක් යෙදෙන්න පුළුවන්. එහෙම නැත්නම් චෛතසික 33ක් එක්ක මෙන්න මේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත වරකදී පහළ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ විරති චෛතසික තුනෙන් එකක් හෝ එහෙම නැත්නම් අප්‍රමාණ චෛතසික දෙකෙන් එකක් හෝ එක්ක මේ සිත පහළ වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් අර මුල් 33ට එකක් එකතු කරන්න ඕනේ. එතකොට 34යි. එහෙමනම් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික සිතේ චෛතසික 33ක් එක්කත් පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චෛතසික 34ක් එක්කත් පහළ වෙන්න පුළුවන්. ඊළඟට චෛතසික 35ක් 36ක් එක පහළ වෙන්න බෑ. මොකද වෙනත් කියන කොටුවට කිසිවක් එන්නේ නැත්තේ ඒ නිසායි. මොකද මේ විරති අපමඤ්ඤා කියන චෛතසික 5 අතරින් එකයි වරකදී යෙදෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙදිම කොයි චෛතසිකයේ යෙදුනත් උපරිම ගන්න 34යි එන්නේ චෛතසික. ඒ නිසා වෙනත් කියන කොටුවට එකම චෛතසිකයක් මේකම කියන්නේ ගණනක්වත් අපි යොදන්නේ නැහැ. හොඳයි. ඊළඟ සිත අපි බලමු. සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත සසංඛාරික සිත. එතකොට මේක ශෝභන සිතක්, කාමාවචර සිතක්, කුසල් සිතක්. මේක මේ කාමාවචර සිත අතර 33 වෙනි සිත. 32 වෙනි සිත සමාන 32 වෙනි සිත. හොඳයි. එතකොට
බලන්නේ සිතේ යෙදෙන චෛතසික සර්වචිත්ත සාධාරණ චෛතසික 7ම යෙදෙනවා. ඊට පස්සේ ප්‍රකීර්ණක චෛතසික 6ම යෙදෙනවා. ඊට පස්සේ අකුසල රාශිය අයිති නැහැ මේකට. ඊට පස්සේ ශෝභන සාධාරණ චෛතසික 19ම යෙදෙනවා. සද්ධා ඉඳලා චිත්තොජ්ජ කතා දක්වා තියෙන 19ම යෙදෙනවා. ඊට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කරුණා මුදිතා කියන පහෙන් එකක් යෙදෙන්න පුළුවන්. එතකොට ඒ නිසා තමයි අර පහටම අපි කොළ පාටින් හරි ලකුණු දාලා තියෙන්නේ. ඊට පස්සේ පඤ්ඤා කියන චෛසිකේ අනිවාර්යයෙන්ම යෙදෙනවා. මොකද ඥාන සංප්‍රයුක්ත සිතක් නිසා. ඒ නිසා ඒ පඤ්ඤා කියන චෛසික ඉස්සරහින් මේ නිල් පාටින් හරි ලකුණු දාගන්න. එතකොට දැන් මේ සිත සසංඛාරික සිතක් වුණාට චෛසික යෙදීමේදී මුල් සිතට වඩා වෙනසක් නැහැ. මොකද ඒකට හේතුව දැන් අකුසල පැත්තේදී නම් සසංඛාරික සිතකදී තීන මිද්ද යෙදෙන්නත් පුළුවන් නොයෙදෙන්නත් පුළුවන්. ඒකට තීන මිද්දත් එක්ක අපි චෛතසික එකතු කරා. නමුත් කුසල පාක්ෂිකව සිත සසංස්කාරික වුණාට අමුතියෙන් යෙදෙන චෛතසික නැහැ. ඒ නිසා චෛතසිකවලදී අසංඛාරික සසංස්කාරික සිත්වලදී වෙනසක් වෙන්නේ නැහැ. ඒකට බලන්න අපි මේ සිතේ යෙදෙන මුළු චෛතසික ගණන නැත්නම් අපි හරි ලකුණු එකතු කරලා ඔක්කොම බැලුවොත් 38ක් තියෙනවා. හේතු ගණන 3යි. අලෝභ අදෝස පඤ්ඤා. වරකට යෙදී හැකි උපරිම චෛතසික ගන්න 34යි. වරකට යෙදී හැකි අවම චෛතසික ගන්න 33යි. ඒකට මුල් සිත හා සමමයි. ඔබට අන්‍ය සමාන චෛතසික 13යි. ඊට පස්සේ ශෝභන සාධාරණ 19යි. පඤ්ඤා එකතු වුනහම 33යි. එතකොට අර කියන විරති අප්‍රමඤ්ඤා අප්‍රමාණ්‍ය කියන චෛතසික පහෙන් එකක් යෙදුනොත් 34යි. ඒක උපරිම වශයෙන් 34ක් චෛතසික පහළ වෙන්න පුළුවන් මේ සිතත් එක්ක. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. හොඳයි. අපි බලමු ඊළඟ සිත. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික සිත. එතකොට ශෝභන සිතක්, කාමාවචර සිතක්, කුසල් සිතක්. මේක කාමාවචර සිත අතර 33 වෙනි සිත. මේ සිතේ යෙදෙන චෛතසික බලන්න සර්වචිත්ත සාධාරණ චෛතසික 7ම යෙදෙනවා. ඊට පස්සේ ප්‍රකීර්ණක චෛතසික 6ම අනිවාර්යයෙන්ම යෙදෙනවා. ඒ නිසා කොටවම නිල් පාටින් අපි මේ හරි ලකුණු දාන්න ඕනි. ඊළඟට ශෝභන චෛතසික අතරින් ශෝභන සාධාරණ චෛතසික 19ම අනිවාර්යයෙන්ම යෙදෙනවා. ඊට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කරුණා මුදිතා කියන චෛතසික පහෙන් එකක් යෙදෙන්න පුළුවන්. ඒ නිසා අපි පහටම කොළ පාටින් හරි ලකුණු දානවා. එතකොට බලන්න පඤ්ඤා කියන චෛතසිකයේ යෙදෙන්නේ නැහැ. ඊට හේතුව තමයි ඥාන විප්‍රයුක්ත සිතක්. ඥාන විප්‍රයුක්ත සිතක්. ඒකට දැන් බලන්න අපි මේ හරි ලකුණු ගාන එකතු කරොත් මුළු චෛතසික ගණන දක්වන්න 37යි. චෛතසික 37යි. හේතු ගණන 2යි. අලෝභ අදෝස කියන හේතු දෙක පමණයි මේ සිතේදී යෙදෙන්නේ. එතකොට වරකට යෙදී හැකි උපරිම චෛතසික ගන්න 33යි, අවම චෛතසික ගන්න 32යි. අන්‍ය සමානවලදී චෛතසික 13යි, ඊට පස්සේ ශෝභන සාධාරණ චෛතසික 19යි ගත්තාම 32යි. අවම චෛතසික 32ක් එක මේ සිත පහළ වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ විරති අප්‍රමාණ්‍ය කියන චෛතසික පහෙන් එකක් යෙදෙන්න පුළුවන් වරකදී. එහෙම යෙදුනොත් උපරිම චෛතසික ගන්න 33යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. දැන් අපි බලමු ඊළඟ සිත. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික සිත. කුසල සිත. ශෝභන සිතක්, කාමාවචර සිතක්, ඒ වගේම කුසල් සිතක්. මේක 34 වෙනි කාමාවචර සිත. ඒ සිතේ දෙන චෛතසික බලන්න
සර්වචිත්ත සාධාරණ චෛසික 7 යෙදෙනවා. ප්‍රකීර්ණක චෛසික 6 යෙදෙනවා. ඒ ටික අනිවාර්යෙන් යෙදෙනවා. ඊළඟට ශෝභන චෛසික අතුරින් ශෝභන සාධාරණ චෛසික 19 යෙදෙනවා. ඊට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කරුණා මුදිතා මේ පහෙන් එකක් යෙදෙන්න පුළුවන්. ඒ නිසා කොළ පාටින් හරි ලකුණු දානවා ඒ පහ ඉදිරියෙන්. ඊට පස්සේ ඥාන විප්‍රයුක්ත නිසා පඤ්ඤා යෙදෙන්නේ නැහැ. අපි මුළු චෛසික ගන්න බැලුවොත් 37යි. හේතු ගණන 2යි. අලෝභ අදෝස. පඤ්ඤා යෙදෙන්නේ නැහැ. ඒකට වරකට යෙදිය හැකි උපරිම චෛසික ගන්න 33යි. අවම චෛසික ගන්න 32යි. අනි සමාන 13ක් එනවා. ශෝභන සාධාරණ 19යි 32යි. අර විරති අප්‍රමාණ්‍ය වලින් එකක් ආවොත් 33යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. දැන් ඊළඟට බලමු උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත අසංඛාරික සිත. ශෝභන සිතක්, කාමාවචර සිතක්, කුසල් සිතක්. 35 වෙනි කාමාවචර සිත. එතකොට මේ සිත උපේක්ඛා සහගතයි. බලන්න ඊට අනුව යෙදෙන චෛතසික සර්වචිත්ත සාධාරණ චෛතසික 7 යෙදෙනවා. ඊට පස්සේ ප්‍රකීර්ණක වල පීති හැර ඉතුරු චෛතසික 5ම යෙදෙනවා. උපේක්ඛා සහගත නිසා පීති කියන චෛතසිකය යෙදෙන්නේ නැහැ. ශෝභන චෛතසික වලදී ශෝභන සාධාරණ 19ම යෙදෙනවා. ඊට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කරුණා මුදිතා කියන පහෙන් එකක් යෙදෙන්න පුළුවන්. ඒකට ඒ නිසා අපි මේ පහ ඉදිරියෙන්ම කොළ පාටින් හරි ලකුණු දානවා. ඊට පස්සේ පඤ්ඤා චෛතසිකය අනිවාර්යෙන් යෙදෙනවා. ඥාන සම්පයුත්ත නිසා නිල් පාටින් හරි ලකුණු දාන්න ඕනේ. දැන් බලන්න මේ සිතේ මුළු චෛතසික ගන්න 37යි. හරි ලකුණු ගාන අපි එකතු කරොත් 37යි. හේතු ගන්න 3යි. අලෝභ අදෝස පඤ්ඤා. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 33යි. අවම ගණන 32යි. වෙනත් කියන කොටුවට කිසිවක් එන්නේ නැහැ. 32 වෙන්නේ බලන්න අන්‍ය සමාන වලදී 12යි යෙදෙන්නේ. ඊට පස්සේ ශෝභන සාධාරණ 19යි පඤ්ඤායි චෛතසිකයයි 20යි. එතකොට 20යි අතන 12යි 32යි. කොට මේ විරති අප්‍රමාණ්‍ය වලින් එකක් යෙදුනොත් 33යි. වෙනත් කියන කොටුවේ කිසිවක් එන්නේ නැහැ. බලමු අපි ඊළඟ සිත උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත සසංඛාරික සිත. මේක ශෝභන සිතක්, කාමාවචර සිතක්, කුසල් සිතක්. 36 වෙනි කාමාවචර සිත. මේ සිතේ දෙන චෛතසික සර්වචිත්ත සාධාරණ චෛතසික සියල්ල මේ දෙනවා 7ම. ඊට පස්සේ ප්‍රීතිය හැර ප්‍රකීර්ණක සියලුම චෛතසිකේ දෙනවා 5ම දෙනවා. ඊට පස්සේ ශෝභන චෛතසික අතරින් ශෝභන සාධාරණ චෛතසික 19 දෙනවා. ඊට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කරුණා මුදිතා. මේ පහෙන් එකක් යෙදෙන්න පුළුවන්. ඒ නිසා කොළ පාටින් අපි හරි ලකුණු දානවා. පඤ්ඤා චෛතසික අනිවාර්යයෙන්ම යෙදෙනවා. නිල් පාටින් හරි ලකුණු දානවා. එතකොට මේ සිතේදී මුළු චෛතසික ගන්න දක්වන්නේ 37යි. ඊළඟට හේතු ගන්න 3යි. අලෝභ දෝෂ පඤ්ඤා. ඊළඟට වරකට යෙදී හැකි උපරිම චෛතසික ගන්න 33යි. අවම චෛතසික ගන්න 32යි. 32 එනකොට අර මුල් සිත වගේම තමයි. අනි සමාන එතනිනවා 12ක්. ඊට පස්සේ ශෝභන සාධාරණ 19යි පඤ්ඤා. ඒකට ඔක්කොම 32යි. ඒකට උපරිම ගන්න 33ක් වෙන්නේ විරති අප්‍රමාණ කියන චෛතසික පහෙන් එකක් වරකදී යෙදුනොත්. හොඳයි වෙනත් කියන කොටුවට කිසිවක් එන්නේ නැහැ. ඊළඟ සිත බලමු. උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත අසංඛාරික සිත. මේක ශෝභන සිතක්, කාමාවචර සිතක්, කුසල් සිතක්, 37 වෙනි කාමාවචර සිත.
මේ සිතේ යෙදෙන චෛතසික බලන්න සර්වචිත්ත සාධාරණ චෛතසික 7 මේ දෙනවා. ප්‍රකීර්ණ කරදි ප්‍රීතිය හැර ඉතුරු චෛතසික 5 මේ දෙනවා. ශෝභන චෛතසික අතරින් ශෝභන සාධාරණ චෛතසික 19 මේ දෙනවා. ඊට පස්සේ විරති අප්‍රමාණ්‍ය වලින් වරකට එකක් යෙදෙන්න පුළුවන්. පහෙන් එකක්. ඒ නිසා ඒ පහ ඉදිරියේම අපි හරි ලකුණු දානවා කොළ පාටින්. පඤ්ඤා යෙදෙන්නේ නැහැ. මොකද මේක ඥාන විප්‍රයුක්ත සිතක් නිසා. මුළු චෛතසික ගන්න බලන්න 36යි. හේතු ගණන 2යි. අලෝභ අදෝස විතරයි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 32යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගන්න 31යි. මොකද මේ සිතේදී ප්‍රීතිය දෙන්නෙත් නැහැ. ඒ වගේම පඤ්ඤා ප්‍රඥාව දෙන්නෙත් නැහැ. එතකොට අන්‍ය සමානවල තියෙන 12යි ශෝභන සාධාරණවල 19යි. ඒකට 31යි. 32ක් වෙන්නේ විරති අප්‍රමාණ්‍ය වලින් එකක් වරකට යෙදුනොත් පමණයි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. ඊළඟ සිත බලමු අපි. උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික සිත. ශෝභන සිතක්, කාමාවචර සිතක්, කුසල් සිතක්. මේක 38 වෙනි කාමාවචර සිත. මෙහි යෙදෙන චෛතසික සර්වචිත්ත සාධාරණ 7 දෙනවා. ප්‍රීතිය හැර ප්‍රකීර්ණක චෛතසික 5 දෙනවා. ඊට පස්සේ ශෝභන චෛතසික අතරින් ශෝභන සාධාරණ චෛතසික 19 දෙනවා. ඊට පස්සේ විරති අප්‍රමාණ්‍ය වලින් එකක් වරකදී දෙන්න පුළුවන්. ඒ නිසායි 5 ඉදිරියෙන් අපි කොළ පාටින් හරි ලකුණු දැම්ම 5ක්. පඤ්ඤාය දෙන්නේ නැහැ. මේක ඥාන විප්‍රයුක්ත සිතක් නිසා. මුළු චෛතසික ගන්න 36යි. හේතු ගන්න 2යි. අලෝභ අදෝස. අන්න බලන්න ද්වි හේතුක සිතක් මේක. කොට වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 32යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගන්න 31යි. එතකොට අර මුල් සිත හා සමයි. සසංස්කාරික වුණාට මේ සිත රසංකාරික සිතට වඩා වෙනසක් නැහැ චෛතසික වශයෙන්. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. හොඳයි. එතකොට තමන්ට තේරෙන්න ඇති මේ කාමාවචර කුසල් සිත් 8 ත්‍රි හේතුක සහ ද්වි හේතුක සිත් මේ කීයක් තිබුණාද කියලා. එතකොට ත්‍රි හේතුක සිත් 4ක් තිබුණා, ද්වි හේතුක සිත් 4ක් තිබුණා. හේතු 2ක් යෙදෙන සිත් 4යි, හේතු 3ක් යෙදෙන සිත් තිබුණා 4ක්. එතකොට ත්‍රි හේතුක සිත් 4යි, ද්වි හේතුක සිත් 4යි. හොඳයි. එතකොට අපි කාමාවචර කුසල් සිත් 8 යෙදෙන චෛතසිකත් අපි ලකුණු කරා. හොඳයි. එතකොට මේ සිත්වලදීත් අපිට මතක තියාගන්න තියෙන්නේ විශේෂයෙන්ම අන්‍ය සමානවලදී සෝමනස්ස සහගත සිතය මේ පහළ වෙන අවස්ථාවේදී අන්‍ය සමාන සියල්ලම යෙදෙනවා. උපේක්ෂා සහගත සිතකදී ප්‍රීතිය දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ සිත් 8න් හැම සිතකම ශෝභන සාධාරණ චෛතසික 19 යෙදෙනවා. ඒ වගේම මේ සිත් 8න් සෑම සිතකම අර විරති අප්‍රමාණ්‍ය යෙදෙන්නත් පුළුවන්, නොයෙදෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඥාන සංප්‍රයුක්ත සිතක් නම් පඤ්ඤාය දෙනවා, නැත්නම් පඤ්ඤාය දෙන්නේ නැහැ. ඒ ක්‍රමයෙන් මතක තියාගත්තාම අපිට බොහොම පහසුයි. හොඳයි. එතකොට ඊළඟට අපිට තියෙන්නේ මේ කාමාවචර මේ සිත්වල මේ ශෝභන විපාක සිත් සහ ක්‍රියා සිත් වල යෙදෙන චෛතසික ලකුණු කරන්න අපි ඊළඟ දවසේ ඒවා ලකුණු කරන්නේ. එතකොට දැන් Tamanට පුළුවන් මෙන්න මෙහෙම. මෙතන ඉඳලා තියෙන සිත් ඔක්කොම ශෝභන සිත්නේ. දැන් අපි ශෝභන සිත් 8ක් අද පැහැදිලි කරගත්තා. ඒ 8න් ඉඳලම මේ සිත් 121 දක්වාම තියෙන්නේ ශෝභන සිත් අපිට දැන්. මේ ශෝභන සිත් වල අනිවාර්යයෙන්ම
මේ සර්වචිත්ත සාධාරණ චෛසික 7ත් ඊට පස්සේ ශෝබන සාධාරණ 19ක් යෙදෙනවා. එදා මම පැහැදිලි කරානේ සිත් 121ේම සර්වචිත්ත සාධාරණ චෛසික 7 ඉදිරියෙන් නිල් පාටින් හරි ලකුණු දාන්න කියලා. ඒක දාගෙන තිබ්බට කමක් නැහැ. ඒ වගේම තමයි අද තියෙන්නේ අර ශෝබන සාධාරණ චෛසික 19 ඉස්සරහින් හැම හිතක් ඉස්සරහින් කියන්නේ මෙතන ඉඳලා තියෙන සෑම ශෝබන සිතක් ඉස්සරහින්ම තියෙන ශෝබන සාධාරණ චෛසික 19 ඉදිරියෙන් නිල් පාටින් හරි ලකුණු දාගන්න. එතකොට අපිට ඊළඟ දවසේ ඉඳලා චෛසික ලකුණු කරනකොට පහසුයි. නැත්නම් ඒ 19ටම හරි ලකුණු දාන්න ගියොත් වෙලා යනවා තමන්ට. ඒක හොඳට මතක තියාගන්න. සර්වචිත්ත සාධාරණ චෛසික ඉදිරියෙනුත් දාන්න ඕනි මේ නිල් පාටින් හරි ලකුණු. ඊට පස්සේ ශෝබන සාධාරණ චෛසික 19 ඉදිරියෙනුත් දාන්න ඕනි නිල් පාටින් හරි ලකුණු. හොඳයි. එතකොට අපි අද බලමු තවත් පාඩමක් අපේ පොතේ. ඊළඟට අපිට තියෙන අහේතුක චිත්තයන්හි චෛතසික සංග්‍රහය කියලා. අද මේ අපි ලකුණු කර අහේතුක සිත්වල චෛතසික. එතකොට ඒක Tamanට දැන් මෙතන මේ පාඩමේ විස්තරයත් එක්ක බලන්න පුළුවන්. හරියට ලකුණු උනාද නැද්ද කියන එක. කියන්නකෝ පාඩම. අවසරයි ස්වාමීනි. හොඳයි. අහේතුක චිත්තයන්හි චෛතසික සංග්‍රහය. අහේතුක සිත්වල යෙදෙන්නේ ඡන්දය හැර ඉතිරි අන්‍ය සමාන චෛතසික 12 පමණකි. කුශල අකුශල විපාක චක්කු විඤ්ඤාණාදී සිත් පසෙහි සර්ව චිත්ත සාධාරණ 7 පමණක් යෙදේ. සම්පටිච්ඡනයෙහි ඡන්ද පීති විරිය හැර අන්‍ය සමාන චෛතසික 10 යෙදේ. සම්තීරණයෙහි යෙදෙන්නේද ඒ 10මය. කුශල විපාක චක්කු විඤ්ඤාණාදී පසෙහි සර්වචිත්ත සාධාරණ 7 පමණක් යෙදේ. සම්පටිච්ඡනයෙහි ඡන්ද පීති විරිය හැර අන්‍ය සමාන 10 යෙදේ. සෝමනස්ස සහගත සම්තීරණයෙහි ඡන්ද විරිය හැර අන්‍ය සමාන 11 යෙදේ. උපේක්ෂා සහගත සම්තීරණයෙහි ඡන්ද පීති විරිය හැර අන්‍ය සමාන 10 යෙදේ. අහේතුක ක්‍රියා පංචද්වාරා වජ්ජන චිත්තයෙහි ඡන්ද පීති විරිය හැර අන්‍ය සමාන චෛතසික 10 යෙදේ. මනෝද්වාරා වජ්ජනයෙහි ඡන්ද පීති හැර අන්‍ය සමාන 11 යෙදේ. හසිතුප්පාදයෙහි ඡන්දය හැර අන්‍ය සමාන 12 යෙදේ. හොඳයි. කාම ශෝබන චිත්තයන්හි චෛතසික සංග්‍රහය. අන්‍ය සමාන 13ය ශෝබන 25ය යන චෛතසික 38 කාම ශෝබනයේ යෙදෙන චෛතසිකයෝය. ඒවායින්ද උපේක්ෂා සහගත සිත්වල පීතියද ඥාන විප්පයුක්ත සිත්වල ප්‍රඥා චෛතසිකයද නොයදේ. අප්‍රමාණ්‍ය හා විරති විපාකවල නොයදේ. ක්‍රියාවල අප්‍රමාණ්‍ය යෙදේ. විරති නොයදේ. මේ කරුණු ටික සිතේ තබා ගත්තාම කාමාවචර ශෝබන සිත්වල යෙදෙන චෛතසික පහසුවෙන් සොයාගත හැකි වනු ඇත. කාමාවචර කුශලයේ පළමුවන දෙවන සිත් දෙකෙහි අන්‍ය සමාන 13ය ශෝබන 25ය යන චෛතසික 38ම යෙදේ. සෑම තන්හිම විරති හා අප්‍රමාණ්‍ය සමහර විට පමණක් යෙදෙන බව මතක තබාගත යුතුය. තුන්වන සතරවන සිත් ඥාන විප්‍රයුක්ත බැවින් ඒවායේ ප්‍රඥා චෛතසිකය හැර ඉතිරි 37 යෙදේ. උපේක්ෂා සහගත බැවින් පස්වන සවන සිත් දෙකෙහි පීතිය හැර
අන්‍ය සමාන 12ය ශෝභන චෛතසික 25ය යන චෛතසික 37 යෙදේ. සත්වන අටවන සිත් දෙකෙහි පීතිය හැර අන්‍ය සමාන 12ය ඥාන විප්‍රයුක්ත බැවින් ප්‍රඥාව හැර ශෝභන චෛතසික 24ය යන චෛතසික 36 යෙදේ. හොඳයි. බලන්න අන්‍ය සමාන චෛතසිකවල මේ අන්‍ය සමාන මේ චෛතසික මේ යෙදෙන ආකාරය දක්වනවා මේ අහේතුක සිත්වල. අන්‍ය සමාන චෛතසික අහේතුක සිත්වල ඇත්තටම පහළ වෙන්නේ. එතකොට බලන්න දැන් අහේතුක සිත් තියෙනවා 18ක්. අපිට දැන් කෙටියෙන් මතක තියාගන්න ක්‍රමයක්. මේ සිත්වල යෙදෙන චෛතසික. බලන්න දෙපස් විඥාන කියලා අපි සිත් 10ක් ඉගෙන ගත්තා. මේ අහේතුක සිත්වල. ඒකට අකුසල විපාක හේතුකවල තියෙනවා 5ක්. කුසල විපාක හේතුකවල තියෙනවා 5ක්. උපේක්ඛා සහගත චක්කු විඥාන, උපේක්ඛා සහගත සෝත විඥාන, උපේක්ඛා සහගත જીවහා ගාන විඥාන, උපේක්ඛා සහගත જીවහා විඥානේ, දුක්ඛ සහගත කාය විඥානේ. ඊළඟට අහේතුක කුසල විපාකවල තියෙනවා උපේක්ඛා සහගත චක්කු විඥාන, උපේක්ඛා සහගත සෝත විඥාන, උපේක්ඛා සහගත ගාන විඥානේ, ඊට උපේක්ඛා සහගත જીවහා විඥානේ, සුඛ සහගත කාය විඥාන. මේ 10. එතකොට මේ දෙපස් විඥානයන් වල යෙදෙන්නේ සර්වචිත්ත සාධාරණ චෛතසික 7 පමණයි. ඒකට ඒක බොහොම පහසුයි. ඊට පස්සේ බලන්න අහේතුක අකුසල විපාකවල තියෙන උපේක්ඛා සහගත සම්පටිච්ඡනේ, ඊටසේ උපේක්ඛා සහගත සම්තිරණේ. ඊළඟට කුසල විපාක මේ අහේතුක කුසල විපාකවල තියෙන උපේක්ඛා සහගත සම්පටිච්ඡනේ, උපේක්ඛා සහගත සම්තිරණේ. ඊට පස්සේ ක්‍රියාසිටවල තියෙන උපේක්ඛා සහගත පංචද්වාර වජ්ජනේ. මෙන්න මේ සිත් පහම අරන් බලන්න යෙදෙන්නේ චෛතසික 10යි. චෛතසික 10යි යෙදෙන්නේ. සර්වචිත්ත සාධාරණ චෛතසික 7 දෙනවා. ඊට පස්සේ විතක්ක ਵਿਚාර, ඊට පස්සේ අදිමොක්ක. විරේ දෙන්නෙත් නැහැ, ප්‍රීතිය දෙන්නෙත් නැහැ, ඡන්දය දෙන්නෙත් නැහැ. ඒකට ඒ සිත් පහේ මේ දෙන්නේ චෛතසික 10යි. බලන්න මතක තියාගන්න පහසුයි. ඊට පස්සේ තියෙනවා කුසල විපාක, අහේතුක කුසල විපාකවල සෝමනස් සහගත සම්තිරණේ. ඒක සෝමනස් සහගත සම්තිරණේදී වෙන්නේ අර සිත් පහට වඩා තියෙන වෙනස ප්‍රීතිය දෙනවා. ඒක චෛතසික 11ක් වෙනවා. විතක්ක ਵਿਚාර මේ විතක්ක ਵਿਚාර අදිමොක්ක ඊටසේ පීති. ඒක 11ක් වෙනවා. ඒ වගේම තවත් 11ක් යෙදෙන සිතක් තියෙනවා චෛතසික උපේක්ඛා සහගත මනෝද්වාර වජ්ජනේ. ඒක ක්‍රියාසිතක්. මනෝද්වාර වජ්ජනේදී මේ උපේක්ඛා සහගත නිසාර මුල් සිතට වඩා තියෙන වෙනස මේ ප්‍රීතිය දෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ සිතේ විරිය දෙනවා. එතකොට සර්වචිත්ත සාධාරණ චෛතසික 7යි, විතක්ක ਵਿਚාර අදිමොක්ක, ඊටසේ විරිය. පීති ඡන්දය දෙන්නේ නැහැ. එතකොට 11යි. ඊට පස්සේ දැන් ඉතුරු වෙලා තියෙන්නේ අහේතුක සිත්වලදී තව එක සිතයි. මොකද සෝමනස් සහගත හසිත උපාදී. ඒතර මේ සිතේදී ඡන්දේ පමණයි නොයෙදෙන්නේ. මොකද අහේතුක සිතක් නිසා ඡන්දේ විතරයි නොයෙදෙන්නේ. විරියත් දෙනවා, ප්‍රීතියත් දෙනවා. ඒකට විතක්ක ਵਿਚාර අදිමොක්ක, විරිය, පීති. ඡන්ද පමණයි නොයෙදෙන්නේ. ඒකට 12යි. අනේ ඒකට මතක තියාගන්න පහසු ක්‍රමයක්. දෙපස් විඥානවලදී චෛතසික සර්වචිත්ත සාධාරණ චෛතසික 7 පමණයි දෙන්නේ. ඊට පස්සේ උපේක්ඛා සහ අකුසල අහේතුක අකුසල විපාක වල තියෙන උපේක්ඛා සහගත සම්පටිච්ඡනේ, උපේක්ඛා සහගත සම්තිරණේ. ඊට පස්සේ අහේතුක කුසල විපාක වල තියෙන උපේක්ඛා සහගත සම්පටිච්ඡනේ, උපේක්ඛා සහගත සම්තිරණේ. ඊට පස්සේ ක්‍රියාසිත වල තියෙන උපේක්ඛා සහගත පංචද්වාර වජ්ජනේදී චෛතසික 10යි යෙදෙන්නේ.
සර්වචිත්ත සාධාරණ 7යි විතක් විචාර අධිමොක්ඛ. ඊට පස්සේ උපේක්ඛා සහගත මනෝද්වාර වජ්ජනෙත් සෝමනස් සහගත සම්තිර්ණයේදී චෛසික 11යි. සෝමනස් සහගත සම්තිර්ණයේදී ප්‍රීතිය දෙනවා. උපේක්ඛා සහගත මනෝද්වාර වජ්ජනයේදී විරිය දෙනවා. ප්‍රීතිය දෙන්නේ විරිය දෙනවා. ඊට පස්සේ සෝමනස් සහගත හසිතුප්පාදයේදී ඡන්දේ හැර සෙසු චෛසික අනිසමාන 12ම යෙදෙනවා. ඒ ක්‍රමයෙන් මතක තියාගත්තාම පහසුයි. ඊට පස්සේ කාම ශෝභන චිත්තයන්හි චෛතසික සංග්‍රහය කියන පාඩම. බලන්න අන්‍ය සමාන 13 ශෝභන 25 කියන චෛතසික 38 කාම ශෝභනී යෙදෙන චෛතසිකයෝය. කාම ශෝභන සිත්වල යෙදෙන චෛතසික මේ කියන්නේ. එතකොට කාම ශෝභන සිත් කියලා කියනකොට මේ කුසල විපාක ක්‍රියා කියන තුනම ගන්නවා. එතකොට ඒ සිත් තන මේ 24ක් තියෙනවනේ. ඒ සිත් සම්බන්ධයෙන් කියනකොට අන්‍ය සමාන 13යි ඊට පස්සේ ශෝභන චෛතසික 25යි. මේ ටික යෙදෙනවා මේ 38 යෙදෙනවා කියලා කියනවා. ඒවායින්ද උපේක්ෂා සහගත සිත්වල ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ඥාන විප්‍රයුක්ත සිත්වල ප්‍රඥා චෛතසිකය යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ අප්‍රමාණ්‍ය හා විරති විපාකවල නොයේදේ. අප්‍රමාණ්‍ය සහ විරති මතක තියාගන්න. කාම ශෝභන සිත්වල විපාක සිත්වලදී විරති සහ අප්‍රමාණ්‍ය යෙදෙන්නේ නැහැ. අපිට ඉදිරියට ලකුණු කරන්න තියෙන සිත්. ඊට පස්සේ ක්‍රියාසිත්වල කාම ශෝභන ක්‍රියාසිත්වලදී විරතිය දෙන්නේ නැහැ. හැබැයි අප්‍රමාණ්‍ය දෙන්න පුළුවන්. අප්‍රමාණ්‍ය දෙන්න පුළුවන්. මෙන්න මේ ටික සිතේ මේ කරුණ ටික හිතේ තියාගත්තට පස්සේ චෛසික ලකුණු කරන්න බොහොම පහසුයි. එතකොට දැන් මෙතනදී මේ 38ක් චෛසික යෙදෙනවා කියලා කිව්වේ අර මම මුලින් කිව්වා වගේම මේ අපි චෛසික මුළු චෛසික ගන්න කියලා ලකුණු කරේ. අන්න ඒ ක්‍රමයෙන් මේ කියන්නේ. ඒ ගාන කියන්නේ. ඉතින් ඒ නිසා මේක කියන්නේ මේ අප්‍රමාණ්‍ය සහ විරති මේ කියන්නේ මේ පහම හැම හිතකම යෙදෙන්නේ නැහැ කියලා. සමහර විටයි යෙදෙන්නේ. එතකොට අර කාමාවචර කුසල් සිත්වල පළමු වෙන සහ දෙවන සිත කියන මේ සිත් දෙකේ අන්‍ය සමාන 13යි ශෝභන 25යි කියන චෛසික 38ම යෙදේ කියලා කියනවා. කියන්නේ මුළු චෛසික ගන්න. අරගෙන 38ම යෙදෙනවා. ඊට පස්සේ මේ කියන සෑම තන්හිම විරති හා අප්‍රමාණ්‍ය සමහර විට පමණක් යෙදෙන බව මතක තබා ගත යුතුයි කියලා. හැම තැනකදීම මේ සිත් සම්බන්ධයෙන් විරති සහ මේ අප්‍රමාණ්‍ය සමහර විට පමණක් යෙදෙනවා කියන එක මතක තියාගන්න. ඊට පස්සේ තුන්වෙනි හා හතරවෙනි සිත් ඥාන විප්‍රයුක්ත නිසා ප්‍රඥා චෛසිකේ හැර ඉතුරු චෛසික 37 යෙදෙනවා කියලා පැහැදිලි කරනවා. කියන්නේ මුළු චෛසික ගන්න. ඊට පස්සේ උපේක්ෂා සහගත බැවින් පස්වන සහ සවන සිත් දෙකෙහි ප්‍රීතිය හැර අන්‍ය සමාන 12 ශෝභන චෛතසික 25 යන 37 යෙදේ. ඊට පස්සේ පස්වෙනි සහ හයවෙනි සිත්වලත් මේ ප්‍රීතිය හැර සෙසු චෛතසික 37 යෙදෙනවා කියලා කියනවා. මේ මුළු චෛතසික ගණන වශයෙන්. සත්වන සහ අටවන සිත් දෙකේ ප්‍රීතිය හැර අන්‍ය සමාන 12 ඥාන විප්‍රයුක්ත බැවින් ප්‍රඥාව හැර ශෝභන චෛසික 24 යන චෛසික 36 යෙදේ. 7 වෙනි සහ 8 වෙනි සිත්වලදී ප්‍රීතියක් නැහැ ප්‍රඥාවක් නැහැ. ඒ නිසා චෛසික 36ක් මුළු චෛසික ගන්න විදිහට යෙදෙනවා කියලා පැහැදිලි කරනවා. හොඳයි. දැන් මෙතනදී අපි දැනගන්න ඕනේ මේ කිව්වේ මුළු චෛසික ගන්න. ඒ නිසා වරකට යෙදිය හැකි උපරිම චෛසික ගන්න සහ අවම චෛසික ගන්න අපි ලකුණු කරා. ඒ ක්‍රමයෙන් අපි මතකයේ තියාගන්න ඕනේ. මුළු චෛසික ගන්නත් උපරිම චෛසික ගන්නත් ඒ කියන්නේ වරකට යෙදිය හැකි උපරිම චෛසික ගන්නත් වරකට යෙදිය හැකි අවම චෛසික ගන්නත්. හොඳයි. එහෙමනම් අපි මෙතකින් අපි අභිධර්ම පාඩම අද අවසන් කරනවා.
ඉතින් අර මම මුලින් මතක් කරා වගේ Tamanට පුළුවන් විවේක වේලාවලදී මේ එක සිතක යෙදෙන චෛසික මේ සිතේ යෙදෙන චෛසික මොනවද කියලා අර අපි පැහැදිලි කරලා දුන්න ඒ කෙටි ක්‍රම වලින් මානසිකාරයට නංවන්න හිතන්න පුළුවන්. එතකොට තමයි හොඳට මතකේ රැඳෙන්නේ. ඒ නිසා හැම දිනාට මේ විදිහට සිතක් පාසා යෙදෙන චෛසික මොනවද කියලා හිතින් මෙනෙහි කරන්න ඉතින් කියලා අපි ආරාධනා කරනවා. හොඳයි. එහෙමනම් අපි පාලි පාඩම පටන් ගනිමු. එදා අපි දුන්නා පාලි වාක්‍ය කීපයක් සිංහලයට පරිවර්තනය කරන්න කියලා අපි බලමු. ඒ ටික ළඟට ගන්න තමයි ලියපු ටික. අපිට පාඩමට කලින් පාඩම් ගන්නත් තියෙනවා. හොඳයි. අපි මේ පාඩමට කලින් ප්‍රශ්නෝත්තර සාකච්ඡාවට කලින් මේ අවස්ථාව දෙන්න පුළුවන් අග්ගි ශබ්දේ පාඩම් දෙන්න කෙනෙකුට. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඉක්මනින් ඉදිරිපත් වෙන්න අග්ගි ශබ්දේ පාඩම් දෙන්න. හොඳයි. විපුල රාජපක්ෂ මහත්මයා සුදානම් සිටිනවා. විපුල මහත්මයාණනි ඔබතුමාට පුළුවන් පාඩම් සිදු. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. අග්ගි පඨම විභක්ති අග්ගි අග්ගි අග්ගයෝ ගින්න ගිනි ဒုတိ ය විභක්ති අග්ගින් අග්ගි අග්ගයෝ ගින්න ගිනි ඊට පස්සේ තතිය විභක්ති අග්ගිනා අග්ගීබි අග්ගීහි ගින්න විසින් ගිනි විසින් ඊට පස්සේ චතුර්ථ විභක්ති අග්ගිනෝ අග්ගිනෝ අග්ගිස්ස අග්ගිනා ගින්නට ගිනිවලට අග්ගීනං ගින්නට ගිනිවලට ඊට පස්සේ පංචමේ විභක්ති අග්ගීනා අග්ගිම්හා අග්ගිස්මා අග්ගීනං අග්ගීබි අග්ගීබි අග්ගීහි ගින්න කෙරෙන් ගින්න කෙරෙන් ගිනි කෙරෙන් ඊට පස්සේ චත්ති විභක්ති අග්ගීනෝ අග්ගිස්ස අග්ගීනං 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 ගින්නෙහි ගිනිවල ගින්නේ ඊට පස්සේ ගිනිවල ඊට පස්සේ සප්තමේ විභක්ති අග්ගිම්හි අග්ගිස්මින් අග්ගිසු අග්ගීසු ගින්න කෙරෙහි ගිනි කෙරෙහි ඊට පස්සේ කරණ විභක්ති අග්ගිනා අග්ගීබි අග්ගීහි ගින්න කෙරෙහි ගිනි කෙරෙහි ගින්න කරනකොට අසමයි ගිනි කරනකොට ගිනි කරනකොට ආලපන අග්ගි අග්ගී අග්ගයෝ ගින්න ගිනි. හොඳයි. බොහොම හොඳයි. එතකොට හැම කෙනෙක්ම ওই විදිහට මේ පාඩම් කරගන්න. මොකද ඔය අග්ගි ශබ්දයේ විදිහට වර්ණගෙන තව ශබ්ද බොහෝ ගණනක් තියෙනවා. මේ ශබ්දේ මතක නම් අනිත් ශබ්ද මේ වල අපිට මේ විභක්තිගත පද කියන්න පුළුවන්. දැන් ඊට පස්සේ අපි බලමු පාලි පාඩමේ අද මේ අභ්‍යාසයට අදාළ
සිංහලයට පරිවර්තනය කරන්න තියෙන කොටස අපි එදා දුන්නා. තේන කොහොපන සමේන බුද්ධහෝ බහෝහි දේවේහි සද්ධින් තාවතිංස දේවලෝකේ අවසි. අත්තකොහෝ සක්කෝ දේවා නමින්දෝ බුද්ධන් දිස්වා කිප්පං ඒව තත්තහ ආගන්ත්වා වන්දිත්වා ඒවන් අභාසි. තේන කෝපන සමේන එසමේහි වනාහි. බුද්ධහෝ බුදුරජාණන් වහන්සේ බහෝහි දේවේහි සද්දිින් බොහෝ දෙවියන් සමග. තාවතිංස දේව ලෝකේ තවතිසා දෙව් ලොව නැත්නම් අපි කියන තවතිසා දෙව් ලොවෙහි අවසි වාසය කළ සේක. බුදුරජාණන් වහන්සේ නිසා ගරුත්තයට වාසය කළේය කියලා දාන්න නැතුව වාසය කළ සේක කියලා අපි යොදනවා සිංහලේදී. අතකොහෝ ඉක්බිති. එතන කොහෝ කියන එකේ අර්ථයක් නැහැ. ඒක මේ සාමාන්‍ය වාක්‍යයේ පුරවන්න යොදලා තියෙන පදයක් විතරයි. අත කෝ ඉක්බිති. සක්කෝ දේවා නමින්දෝ සක්දෙව් රජු. සක්කෝ දේවා නමින්දෝ කියන්නේ සක්දෙව් රජු කියන එක. බුද්ධන් දිස්වා බුදුරජාණන් වහන්සේ දැක කිප්පං ඒව වහාම තත්ත එහි නැත්නම් අපි කියන්නේ එතනට ආගන්ත්වා අවුත් වන්දිත්වා වැඳ ඒවන් අභහසි මෙසේ කීවේය. ඒ කිව්වේ මොනවද කියන එක අපි මේකේ දාලා නැහැ. එතකොට බලන්න මෙතනදී තේන කොහොපන සමයේන කියන එකෙන් අදහස් කරන්නේ එසමේහි වනාහි. දැන් මේකෙදි දැන් මේ කොටස අපිට මේ ගොඩාක් තැන්වල ත්‍රිපිටකේ එනවා. තේන කෝපන සමයේන කියන එක. එතකොට අපි දැන් අර්ථය දන්නවා නම් එසමේහි වනාහි කියලා අපිට හැම තැනකදීම අර්ථය පහසුවෙන් තේරෙනවා. එතකොට සක්කෝ දේවානමින්දෝ කියන පදයක් ත්‍රිපිටකයේ ගොඩාක් තැන්වල එනවා. ඒකේ අර්ථය සක්දෙව් රජු කියලා දැනගත්තාම මේ ඒ තැන්වල අර්ථය පහසුවෙන් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ වාක්‍යයේදී කියන්නේ ඒ කාලය වෙනකොට බුදුරජාණන් වහන්සේ බොහෝ දෙවියන් එක්ක තවතිසා දෙවිලෝ වාසය කළා. එතකොට මෙන්න මේ වෙලාවේදී මේ සක්දෙව් රජතුමා බුදුරජාණන් වහන්සේ දැක්ක දෙවිවරු පිරිසක් එක්ක වැඩ ඉන්නවා. දැකලා වහාම එතෙන්ද ඇවිල්ලා උන්වහන්සේට වන්දනා කරලා මෙන්න මෙහෙම කිව්වා. කියන එක තමයි මේකේ අදහස. හොඳයි. ඊළඟට දෙවෙනි එක බලමු අපි. අහං හීයෝ ලේඛකේන සද්දින් මයිහං මිත්තස්ස ලේඛනං ලිකින්. අහං මම හීයෝ ඊයේ ලේඛකේන සද්දින් ලියන්නා සමග නැත්නම් ලේඛකයා සමග මයිහං මිත්තස්ස මගේ මිතුරාට ලේඛනං ලිකින් ලියුමක් ලියුවෙමි. ලියුමක් ලියුවා කියන එක. එතකොට ලියුමට කියන්නේ ලේඛනං කියලා පාලියෙන්. 3 මයම් පාතෝ ඒව වාපින් ගන්්වා තත්තහ උදකේ කීලිම්හා. මයං අපි පාතෝ ඒව උදෑසනම වාපින් ගන්්වා වැවට ගොස් තත්තහ එහි උදකේ ජලයෙහි කීලිම්හා ක්‍රීඩා කළෙමු. එතකොට තත්ත උදකේ කියලා කියන්නේ අපිට එකට ගන්නත් පුළුවන් ඒ වැවේ ජලයෙහි කියන එක එතන. තත්ත කියන එක එහි කියලා අපි දාලා තියෙනවා. එහි කියන්නේ වැවෙහි ජලයෙහි ක්‍රීඩා කළා. 4 වරාහෝ හීයෝ රත්තියන් අම්හාකං කෙත්තං ආගන්ත්වා තත්තහ කුද්දකං ආවාටං කනි. වරාහෝ ඌරා හීයෝ ඊයේ රත්තියන් රාත්‍රියේහි අම්හාකං කෙත්තං ආගන්ත්වා අපගේ කෙතට අවුත් තත්ත එහි නැත්නම් ඒ කෙතේ කුද්දකං ආවාටං කුඩා වලක් කනි සෑරුවේය. 5 උබ්බේ කස්සකා පාතෝ ඒව ගෝනේහි සද්දින් කෙත්තං ගන්තා තං කසින්සු. උබ්බේ පෙර කස්සකා ගොවියෝ පාතෝ ඒව උදෑසනම ගෝනේහි සද්දින් කෙත්තං ගන්තා ගොනුන් සමග කෙතට ගොස්
තං එය ඒ කියන්නේ කෙත සීසෑහ කසින්සු සීසෑහ නැත්නම් හැව කියන එක. පුබ්බේ කියන්නේ එතන මේකින් කියන්නේ පෙර ගොවියෝ. පෙර කාලේ හිටපු ගොවිවරු උදෑසනම ගොනුන් සමග ගෙතට ගිහිල්ලා ගෙත හැව. ඊට පස්සේ 6 මිත්ත ත්වං ආලෝකම් පරිත්වා ආකාශේන ආගතන් දේවං පස්සෝ. අද මිත්ත කියන්නේ මිතුර. ආලපන විභක්තිය. ආමන්ත්‍රණය. ත්වං නුඹ ආලෝකං පරිත්වා ආලෝකේ පතුරුවා ආකාශේන ආගතං අහසින් ආවා වූ දේවන් දෙවියා පස්සෝ දැක්කෙහිද. මේකෙන් එතන කියන්නේ මිත්‍රය නුඹ ආලෝකයේ පතුරවාගෙන අහසින් ආපු දෙවිය දැක්කද කියලා යහන්නේ. ආලෝකයේ පතුරවාගෙන ආකාශයෙන් ආපු දෙවියා නුඹ දැක්කද කියන ප්‍රශ්නේ මේ අහන්නේ. ඊට පස්සේ 7 කම්මකාරෝ අම්හාකං ගේහං ආගන්ත්වා පූවේ කහදිත්වා ගන්ත්වා පුන අපි ආගන්ත්වා පූවේ අයාචී. කම්මකාරෝ කම්කරුවා අම්හාකං ගේහං ආගන්ත්වා අපගේ ගෙදරට අවුත් පූවේ කහදිත්වා කැවුම් කා ගන්ත්වා ගොස් පුන අපි නැවතද ආගන්ත්වා අවුත් පූවේ අයාචී කැවුම් ඉල්ලුවේය. يعني කම්කරුවා අපේ ගෙදරට ඇවිල්ලා කැවුම් කාලා ගියා. ගිහිල්ලා නැවතත් ඇවිල්ලා කැවුම් ඉල්ලුවා කියන අර්ථයයි මේ පාලි වාක්‍යයෙන් කියන්නේ. 8 තුම්හේ බහුපාලස්ස ධාතුම් පුප්පහානිච්ච පහලානිච්ච ආහරිත්හ. තුම්හේ නුබලා බහුපාලස්ස ධාතුම් බහුපාලස්ස ධාතුම් රජුට දීමට පුප්පහානිච්ච මල්ද පහලානිච්ච ගෙඩිද ආහරිත්හ ගෙනාවෙහුද ප්‍රශ්නයක්. මේකෙන් අහන්නේ නුඹලා රජතුමාට දෙන්න මලුත් ගෙඩිත් අරගෙන ආවද? මේ විදිහට ඒ අර්ථය තමයි අහන්නේ. හොඳයි. ඊට පස්සේ අභ්‍යාසයක් තියෙනවාද? පහත දී ඇති නාම පද අග්ගි ශබ්දයෙන් වර්ණ ගන්න. කොට පළවෙනි එක මුනි භික්ෂුව. භික්ෂුවට කියනවා මුනි කියලා. ඊට පස්සේ ගහපති අර්ථය ගෘහපතියා. ඊට පස්සේ අධිපති අර්ථය අධිපතියා. ඊට පස්සේ පති අර්ථය ස්වාමියා. ඊට පස්සේ අරි අර්ථය සතුරා. මෙන්න මේ පද පහ අග්ගි ශබ්ද විදිහට වර්ණම් ගන්න තියෙනවා. එතකොට දැන් අපි බලමු මුනි කියන එක ගත්තොත් දැන් අරක තිබුණේ අග්ගි අග්ගී අග්ගයෝ මුනි මුනි මුනයෝ අග්ගින් අග්ගී අග්ගයෝ. ඊට පස්සේ මුනින් මුනි මුනයෝ අග්ගිනා අග්ගීබි අග්ගීහි මුනිනා මුනීබි මුනීහි අග්ගිනෝ අග්ගිස්ස අග්ගීනං මුනිනෝ මුනිස්ස මුනීනං අග්ගිනා අග්ගිම්හා අග්ගිස්මා අග්ගීබි අග්ගීහි මුනින්නා මුනිම්හා මුනිස්මා මුනීබි මුනීහි. ඊට පස්සේ අග්ගිනෝ අග්ගිස්ස අග්ගීනං මුනිනෝ මුනිස්ස මුනීනං අග්ගිම්හි අග්ගිස්මින් අග්ගිසු අග්ගීසු මුනිම්හි මුනිස්මින් මුනිසු මුනීසු අග්ගිනා අග්ගීබි අග්ගීහි කරන මුනිනා මුනීබි මුනීහි අග්ගි අග්ගී අග්ගයෝ ආලපන මුනි මුනි මුනයෝ. අන්න ඒ ක්‍රමයෙන් මේ වර්ණම් වන්න මේ ශබ්ද පහ නාම පද පහ. හොඳයි. ඊට පස්සේ අභ්‍යාස දෙවෙනි කොටස. දැන් ඔය උඩ ශබ්ද ටික වර්ණම්වට පස්සේ තමන්ට මේ පාලි වාක්‍ය ටික සිංහලයට පරිවර්තනය කරන්න පුළුවන්. පළවෙනි එක දාසෝ භත්තම් පචිතුං අග්ගින් ජාලේසි. ඊට දෙවෙනි එක මුනයෝ සදා බුද්ධස්ස භගවතෝ ධම්මං මනුස්සානං දේසෙන්ති. 3 ගහපති මුනිනෝ පාදේ වන්දින්සු. 4 අධිපතයෝ ගාමේසු චරිත්වා මනුස්සානං වීහිං බලක්කාරේන ගන්හන්ති.
පහ. පති විහාරං ගන්තා මුනයෝ පස්සිත්වා වන්දිත්වා. අහම් බන්තේ සදා සංඝං සරණං ගච්ඡාමි ඉති අභාසි. 6. අධිපති අරින් ගහෙත්වා තස්ස හත්තං චින්දි. 7. මයං හීයෝ සායං අධිපතිනාච පතිනාච සද්ධින් නගරං ගමිම්හා. 8. මුනි පාතෝ මනුස්සා අහං අරිනෝ ගේහං ගන්තුම් ඉච්ඡාමි ඉති අම්හාකං අභාසි. එතන මනුස්සා කියලා තියෙන්නේ ආලපන විභක්තියෙන්. ආලපන බහුවචනයෙන්. එතකොට තමන්ට අර්ථේ ඒ ක්‍රමයෙන් යොදා ගන්න පුළුවන්. එතකොට මේ වාක්‍යවල අමුතු වචන දක්වලා ඒකේ අර්ථය දීලා තියෙනවා. පචිතුම් පිසන්නට. ඉච්ඡාමි කැමති වෙමි. ජාලේසි දැල්වීය. ගන්තුම් යෑමට. බලක්කාරේන බලාත්කාරයෙන්. වන්දිත්වා වැඳ. භන්තේ ස්වාමීනි. වන්දින්සු වැන්දහ. එච්චරයි තියෙන්නේ. හොඳයි. තේරුම් බලලා ඒවත් යොදලා සිංහලයට පරිවර්තනය කරන්න මේ වාක්‍ය ටික. හොඳයි. එහෙමනම් අපි අද පාලි පාඩමත් මෙතකින් අවසන් කරනවා. එහෙමනම් අද දවසේදී අපි අභිධර්මයේ පාඩම් ඉගෙන ගැනීම තුළින් චෛසික ලකුණු කිරීම තුළින් ඒ වගේම පාලි පාඩම ඉගෙන ගැනීම තුළින් సంతානයේ කුසල් සිතුවිලි ජනිත කරගන්න යෙදුණා. ඒ කුසල් සිතුවිලි වල ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. ඒ වගේම මේ ධර්මයන් දැන කියා ගන්න ඉගෙන ගන්න තව තවත් ශක්තිය ධෛර්ය වාසනා වීරිය ලැබේවා. ඒ සඳහා විවේක පසුබිම විවේක පරිසර සැකසේවා. ඒ වගේම සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ උදව් උපකාරත් ඒ සඳහා ලැබේවා. දිව්‍යතා මණ්ඩලයේ ධාර්මික දේව ආරක්ෂාවත් හැම දිනාටම නෝඩවම ලැබේවා. හැම දිනාම ප්‍රාර්ථනා කරන පරිද්දෙන් උතුම් බෝධිඥානයකින් නිවනින් සැනසෙන්නට මේ උතුම් පුණ්‍ය ශක්තියත් හේතුපනිෂ්ඨේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක අල්පේශාක්‍ය මහේශාක්‍ය දිව්‍යතා මණ්ඩලයටත් මේ පින් දැනේවා පෙනේවා මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපෙන් සැපයටපත් වෙත්වා. බුද්ධ ශාසනය බුද්ධ ශ්‍රාවකයන් නිරතුරු ආරක්ෂා කරත්වා. දෙවියොත් ප්‍රාර්ථනා පරිදි උතුම් බෝධිඥානයකින් නිවනින් සැනසෙත්වා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුෙන් පසුවන හැම දිනාටමත් මේ පින් දැනී පෙනී මේ පින් අනුමෝදන්ව ඔවුන්ගේ පරලොව ජීවිත සැපවත් කරගෙන කෙලවර නිවනින් සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම අපට මේ ධර්මයන් කියා දුන්නු ගුරුතුමන් වහන්සේලාටත් හදා වඩා පෝෂණය කරපු දෙමාපියන්ටත් ශාසනික මව්වරු පියවරු සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් කාලය ධනය ශ්‍රමය කැප කරලා මේ වෙනකොට ගිලන් බවෙන් පසුවන හැම දෙනාටමත් ඒ වගේම මේ වැඩසටහන විකාශනය කිරීම සඳහා වෙහෙස මහන්සි දරන කැලුම් මහත්මයා ප්‍රධාන සත්පුරුෂ මණ්ඩලයටත් මේ පින් ජීවිතයට ආශිර්වාදයක්ම වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. උතුම් නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය ශක්තිය කාන්තේම හේතුපනිෂ්ඨී වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. ඒ වගේම අප හැම දිනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් නිවනින් සැනසෙන්නටම හේතුපකාර වේවා කියන මේ ප්‍රාර්ථනාව ඇති කරගෙන කවුරුත් මං කීවට පසුව මේ වාක්‍යය කියමින් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු අබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු.
තුන්ලොවක් සනසා වදාළ ශාන්තිනායක අමාමෑණී සම්්‍යක් සම්මා සම්බුදු දස බලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ මේ මහා කාරුණික සම්මා සම්බුදු ශාසනය පිහිට ආධාර කර ගනිමින් මේ ගෝර කටුක සංසාර සාගරයෙන් එතර වීම සඳහා වූ සද්ධර්ම යාත්‍රාවට ගෞරව පණ දෙමින් දිරි දෙමින් ශක්තියක් වෙමින් මේ අපට අවශ්‍ය මේ මාර්ගෝපදේශකත්වයේ සපයමින් ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් සුදේශිත ඒ උතුම් පරම ගම්භීර ධර්මය අවබෝධ කර ගැනීමේලා අත්‍යන්ත අවශ්‍යතාවයක් වූ අභිධර්මාර්ථ දේශනාවන් මනවින් පැහැදිලි කරමින් නිරන්තරයෙන් අපිව එහි දිරිමත් කරමින් කටයුතු කරන අපේ ගෞරවනීය ගුරු දේවෝත්තමයන් වහන්සේට අප සෑම සිළු දෙනාගේම උත්තමංග නමස්කාර පූර්වක ස්තුතිය අපි මේ මොහොතේදී පුද කර සිටින්නට ඕනේ. ඒ වගේම මේ උදාහරතර සත්ක්‍රියාවට ආරම්භ කළ දා පටන් අද පටන්ම අද දක්වාම නොපැකිල වෙහෙස මහන්සි නොබලා කටයුතු කරමින් අප සමග සහ සම්බන්ධ වෙලා කටයුතු කරන එරංග චාරුක තරුණ මහත්වරුන් ප්‍රමුඛ සෑම සිළු දෙනාටම මේ උදාහරතර පින්කම ඒ සෑම සිළු දෙනාගේ ජීවිත සුඛිත මුදිත භාවයට පත් කරගන්න හේතු වාසනා වේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පින්කමට මුල සිටම සහ සම්බන්ධ වෙමින් කටයුතු කරන ධර්මය ඉගෙන ගන්න කැමැත්තෙන් බොහෝම ඕනෑකමින් කල් වේලා ඇතිවම සූදානම්ව පැමිණිලා ඒ වගේම මේ අවශ්‍ය ලියකියවිලි සම්පාදනය කරගෙන අභ්‍යාස කරලා පාඩම් කරගෙන ඇවිත් සූදානම් වෙන ඔබ සෑම සිළු දෙනාටමත් ඒ වගේම මේ පෞරාණික තේරවාදයේ YouTube නාලිකාව ඔස්සේ මේ ධර්මයේ ඉගෙන කියා ගනිමින් තමන්ගේ ඒ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සිතුවිලි බොහෝ දෙනාට මුදා හරින බොහෝ දෙනා සමග බෙදා හදා ගන්නා සත්පුරුෂ සියලු දෙනාටමත් මේ උදාහරතර පින්කම ඒකාන්තෙන් සංසාර දුකින් අත මිදීම සඳහාම ජීවිතවල සැනසෙල්ල පිණිසම හේතුපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී මේ 32 වැනි අභිධර්ම පාඩම නිල වශයෙන් අවසන් කරන්නටයි අපේ සූදානම. මින් අනතුරුව සජීවී වැඩසටහනට සම්බන්ධ වන පිරිසට මෙතෙක් සාකච්ඡා කරන්නට යෙදුණු ඒ දහම් කාරණා සම්බන්ධයෙන් ධර්ම සාකච්ඡාවට යොමු වෙන්නට පුළුවන්. ඒ වගේම පෞරාණික තේරවාදයේ YouTube නාලිකාව ඔස්සේ නරඹන ඔබටත් මේ සජීවී වැඩසටහනට සම්බන්ධ වෙන්න ඕනෑම මොහොතක අවස්ථාව තිබෙනවා. ඒ සඳහා ඔබ විසින් සිදු කළ යුත්තේ අපේ පෞරාණික තේරවාදයේ YouTube නාලිකාවේ සඳහන් වන tripitaka.lesson@gmail.com අපේ ඊමේල් ලිපිනයට අපිට ඉල්ලීමක් කරන්න ඔබේ සම්පූර්ණ නම සහ ඔබේ ඊමේල් ලිපිනය සහිතව ඒ වගේම ඔබ වාසය කරන රට ඇතුළත් කරලා එවිට අපිට පුළුවන් ඔබටත් මේ සජීවී වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව සලසා දෙන්න. ඒ කාරණාවත් මතක් කරමින් අද දවසට නියමිතව තිබූ පෞරාණික තේරවාදයේ ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනේ 32 වැනි අභිධර්ම හා පාලි භාෂා පුහුණු පාඩම නිල වශයෙන් අවසන් කරන්නටයි අපේ බලාපොරොත්තුව. අද දිනේදී සුපුරුදු පරිදි අපි මේ වැඩසටහනට අපට ශක්තියක් වුණා වූ අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ වන්දනා කරමු. ඊට මත්තෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ කමා කරගනිමු. මේ වැඩසටහන තුලදී අප අතින් යම් වරදක් දෝෂයක් ස්වාමින් වහන්සේට සිතින් කයින් හෝ වචනෙන් සිදු වූවා නම් ගෞරවනීය ස්වාමින් වහන්සේ අපිට කමා කරත්වා කියලා. ඒ වගේම ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ උදාාරතර ධර්ම දානමේ පින්කම සිද්ධ කරමින් ජනිත කරගත්තා වූ ඒ මහානීය කුසල සමුදාය අපිත් බොහෝම සාදරයෙන් අනුමෝදන් වෙමින් අප විසින් ජනිත කරගත්තා වූ කුසල සමුදායත් ගෞරවනීය ස්වාමින් වහන්සේගේ නිදුක් නිරෝගී භාවය පිණිස සංසාර දුකින් අත මිදීම පිණිසම ස්වාමින් වහන්සේටත් අනුමෝදන් කරමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. සියලු දෙනාම මාත් සමගම ස්වාමින් වහන්සේ වන්දනා කරන්න එකතු වන්න. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ හෝතු මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදන් සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි.
ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ අමාමි කමිතබ්බං සාදුෝකාස කමාමි බන්තේ දුකේ හෝතු නිබ්බාන පච්චය හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු සුපත්තේවා සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමං